අද සුපුරුදු පරිදි සසරෙන් නිවනට මාතෘකාව යටතේ 16 වන දේශනාව ආරම්භ කිරීමටයි අපි සූදානම් සිටින්නේ. මේ දේශනා මාලාව මෙහෙලා බලන්නේ කවුරු දන්නා විචිත්‍ර ධර්ම කතික අහපොළ ශ්‍රී සද්ධර්මා මහ විහාරය මරදන් කල්ල කරුණාගල මිහින්තලේ චිත්ත විවේකාරාම උභය මහා විහාරාධිපති කම්මට්ටානාචාර්ය අතිපූජනීය නම කියන අවසරයි තපෝවනේ අරියදජ ස්වාමීන් වහන්සේ විසිනුයි මා දැන් ඉතා ගෞරවයෙන් පාද නමස්කාරව ආරාධනා කර සිටිනවා ධර්ම මණ්ඩපයේ වැඩ සිටින තපෝවනේ අරියදජ ස්වාමීන් වහන්සේට ධර්ම දේශනාව ආරම්භ කරන ලෙසට සාදු 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 චක්කවාලේසු අත්‍රා තච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි සෑම සෙනසුරාදා දවසකම ලංකාවේ වේලාවෙන් දහවල් 2:30ට සහ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වේලාවෙන් රාත්‍රී 8ට ලෝකයේ පුරා විසිරවා හරින සෝම් තාක්ෂණය ඔස්සේ විසිරවා හරින ධර්ම දේශනා මාලාවේ තවත් එක් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට පින්වත් සියලු දෙනාම සූදානම් වෙලායි. අපි දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ ඒකායනෝ අයම් වික්කවේ මග්ගෝ කියන ආකාරයට එකම මාර්ගය නිවනට සදාකාලික සැනසෙල්ලට විමුක්තියට ඒ සතර සතිපට්ඨානය දේශනා කරගෙන දේශනා මාලාවක් තුලින් තමයි මේ සතර සතිපට්ඨානය දේශනා කරන්නේ. අද එක පැයකින් දෙකකින් තුනකින් මේ දේශනේ ඉවර නිමාවටපත් කරන්න බෑ. අනිත් එක මේ දේශනාව තුළ තියෙන අඩංගු කරුණු අපි සෑම කෙනෙක්ම ප්‍රායෝගිකව එදිනෙදා තමන්ගේ ජීවිතයත් එක්ක සම්බන්ධ කරගෙන ඒ ජීවිතය ඒ සතර සතිපට්ඨානයත් එක්ක තමන්ගේ ප්‍රායෝගික ජීවිතය ගත කරන්නට පුරුදු වෙන්න ඕනේ. එහෙම වුණොත් අපිට කෙටි කාලයක් තුළ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් වූ ශ්‍රී සද්ධර්මය තම තමන්ගේ නුවණට හසු වෙන ආකාරයට අවබෝධ කරගන්න පුළුවන්. ඒ තුලින් ලබා ගන්න විමුක්තිය සදාකාලිකයි. ඒක తాවකාලික විමුක්තියක්, తాවකාලික නිදහසක්, తాවකාලික සුවයක් නෙමෙයි. ඒක සදාකාලිකයි. ඒ සදාකාලිකයි කියන්නේ දුකට අයිති දේවල් වල පැවැත්ම නැහැ. මේ ලෝකයේ යම් දෙයක් අපි පරිහරණය කරනවා නම් ඒක අයිති දුකට. ඒ නිසා දුකට අයිති දෙයක් පරිහරණය කරන්නේ නැද්ද? දුකට අයිති දෙයක් ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? එතන නිවන. දුකට අයිති වෙන දේවල් තමයි අධ්‍යාත්මික ආයතන. ස්කන්ධ ධාතු ආයතන. මේ ස්කන්ධ ධාතු ආයතන අනවබෝධය නිසා ඒ පිළිබඳව නොදන්න නොතේරෙන නිසා යම් කෙනෙක් ඒක සුවයක් හැටියට සොම්නසක් හැටියට ඒක පැවැත්ම ආස්වාදයක් හැටියට මනසින් ග්‍රහණය කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒක තමයි ලෝකයේ තියෙන ලොකුම අනුවණකම. ස්කන්ධ
දාලා අවබෝධ කරගන්නේ නැතුව ඒක තේරුම් ගන්නේ නැතුව ඒ ස්කන්ධ ධාතු ආයතන තුල ආස්වාදය සතුට සොම්නස හොයනවා නම් ඒ පුච්චලයා නිරන්තරයෙන් දුකට භාජනය වෙනවා කියන කාරණයයි බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙන්නේ. එහෙනම් ස්කන්ධ ධාතු ආයතන වල නොපැවැත්මක් යම් තැනක් ඇද්ද? ඒ දුකේ අවසානයයි. ඒ සියලු දුක් වල නිමාවයි. ඉතින් අපිට තාම එහෙම ඒ සියලු දුක් නිමාවට පත් කරගන්න බැරි වුණා. ඒ බැරි වුණේ අනවබෝධය නිසා. දහම් දෙසන්නේ අවබෝධයෙන්. නිවැරදිවම හරියටම අවබෝධ කරගත්තොත් එයා ඒ තුළින් ඉහළම සුවය විඳිනවා. නිබ්බාණං පරමං සුඛං. නිවන තමයි ඉහළම සැපය හැටියට තථාගතයන් වහන්සේ පෙන්නනවා. නමුත් ලෝකයා ඒකට විරුද්ධයි. වැඩි දෙනෙක් ලෝකයා ඒකට විරුද්ධයි. ඒ මේ ධහමේ තියෙන ගැඹීර බව, ගැඹුරු බව එයත්ලන්ගේ මනසට හසු කරගන්න බැරි නිසා. ඒ ධර්මය නොතේරෙන නිසා, නොවැටහෙන නිසා. එයාලා ස්කන්ධ ධාතු ආයතන වලින් ආස්වාදයක්, සතුටක්, සොම්නසක්ම හොයනවා. ඒ සතුටක්, ආස්වාදයක්, සොම්නසක්ම වෙන පුච්චලයා නැවත නැවත දුක් ගොඩකට මොහොන දෙන්න වෙනවා. නැවත නැවත දුක් වලටපත් වෙනවා. දුකටපත් වෙනවා. එහෙනම් ඒකායනෝ අයම්බික්කවේ මග්ගෝ මහණෙනි එකම මාර්ගයයි සතර සතිපට්ඨාන. සතර කිව්වේ හතරට, සති කිව්වේ සිහියට, ප ဋ ාණ කිව්වේ පිහිටනවා. ස්ථාන හතරක සිහිය පිහිටවීම සතර සතිපට්ඨානයි. ස්ථාන හතර ඔයත් දන්නවා. ඒ කය ගැන, වේදනාව ගැනත් දන්නවා. සිත ගැනත් යම් ආකාරයක දැනීමක් අවබෝධයක් තියෙනවා. ධර්මයේ ගැනත් යම් ආකාරයක අවබෝධයක් දැනීමක් තියෙනවා. නමුත් හරියටම නෑ. සම්පූර්ණ නෑ අවබෝධය. එහෙනම් ඒ අවබෝධය සම්පූර්ණ කරගන්න අද ධර්ම දේශනා කරනවා. රූපස්කන්ධය පිළිබඳව දේශනා කරනවා. රූපේ හටගැන්ම හා රූපේ විනාශය පිළිබඳව පසුගිය සතියේ අපි දේශනා කළා. ඒක ප්‍රායෝගිකව ඒ පිළිබඳව සම්මර්ෂණය කළා නම්, විභාග කළා නම්, බෙදලා වෙන් කළ බැලුවා නම්, පරීක්ෂා කළා නම් තේරුම් ගන්න පුළුවන්කම තියෙන හොඳට රූපය කියන්නේ මොකක්ද? රූපය හටගන්න කොහොමද? රූපේ විනාශය කොහොමද? පසුගිය සතියේ දේශනා. අද දේශනා කරන වේදනාව ගැන. වේදනා විඳින. වින්දනය. ඒතර වේදනා කියන්නේ විඳිනවා. වින්දනය. විඳීම. වේදනාවයි. බුදුරජාණන් දේශනා කරන වේදනාව දැනගන්න, වේදනාව දැක ගන්න. වේදනාවේ හටගන්ම දැනගන්න, දැනගන්න, වේදනාවේ විනාශය දැක ගන්න. වේදනාව කියන්නේ වින්දනය, විඳීම. හටගන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නේ. යම් කෙනෙක් කියනවා නම් ස්පර්ශයක් නැතුව යම් කෙනෙක් විඳිනවා කියලා. ඒක ලෝකේ වෙන්නේ නැති දෙයක්. වෙන්න බැරි දෙයක්. මනසින් විඳිනවා නම් මනසට අරමුණක් ස්පර්ශ වෙන්නම ඕනි. එහෙම නැතුව විඳින්න බෑ. රූපයක් පිළිබඳව ස්පර්ශ වෙන්න ඕනේ. එහෙම නැත්නම් නාම ධර්මයක් මනසට ස්පර්ශ වෙන්න ඕනේ. මනසින් විඳින්න. මනෝ සංපස්සජා වේදනා. එහෙනම් මේ විඳීම, වින්දනය ස්පර්ශ ප්‍රත්‍යයමයි. ස්පර්ශය කියන්නේ ගැටීම, එකතු වීම. ස්පර්ශය. යමෙක් ඇහෙන් විඳිනවා නම් නියත වශයෙන් ස්පර්ශය. එහෙනම් ස්පර්ශය නැතුව මේ ලෝකේ කිසි කෙනෙකුට විඳින්න බෑ. එහෙනම් වේදනාව දන්න වේදනාව ගන්න.
ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව කියන්නේ නාම ධර්මයක්, සිත තුළ උපදින ධර්මතාවයක්, සිත හැසිරෙන ආකාරයක්. සිතින් අරමුණ රස විඳීම වේදනාවයි, අරමුණේ රසය විඳින. ගත්ත අරමුණේ රසය. ඒ වේදනාව. හැබැයි ඒකේ ආයශක චිත්තක්ෂණය. දැන් චිත්තක්ෂණය කියන කාලය අපි වැත්තන්ට පැහැදිලි කරලා දීලා තියෙනවා. චිත්තක්ෂණය කියන්නේ තත්පරයක් ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් තුළ ඔය තමන් විඳිනවා කියන ඔය නාම ධර්මය ඇති වෙලා නැති වෙනවා. උද්දේය වේ. නිබ්බති ලක්ෂණය හා විපරිණාම ලක්ෂණය. අලුතෙන් මේනවා එන ශනේ නැති වෙනවා. හැබැයි අපි විඳිනවා. විඳින කෙනෙකුත් නැහැ, පුච්චලයකුත් නැහැ, විඳින්නෙත් නැහැ. අලුතෙන්ම ස්පර්ශ වෙන ආකාරයට සිතේ ඇතිරීමක් තියෙනවා, විඳීම කියලා, වින්දනය කියලා. විපරිණාම ලක්ෂණය අනුව ශනේන් අතුරුදහන් කරනවා. තොරදායි විඳින්න ඕන නම් ආයි ස්පර්ශය කරන්න වෙනවා. ස්පර්ශයක් ලබන්න වෙනවා. දැන් ඇහැට රූපයක් ස්පර්ශ වෙන තාක්කල් එහෙන් විඳින්න පුළුවන්. මනරම් රූපයක් දිහා බලාගෙන ඉන්න තාක්කල් විඳිනවා කියනවා. හැබැයි විඳින්නේ කාලයක් ගන්න බෑ. චිත්තක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙලා යනවා. අර නැවත අර බාහිර රූප ඇසට ස්පර්ශ වීම නිසා ආයි විඳිනවා. පුච්චලයක් නේ. හේතුඵල ධමයක් තියෙනවා. හේතු ප්‍රත්‍යයෙන් හටගන්න. එහෙනම් වේදනාව දැනගන්න කියන බුදුරජාණන් වහන්සේ වේදනාව දැක ගන්න. විඳීම වින්දනීය වේදනාව. හටගන්න ස්පර්ශ ප්‍රත්‍යයෙන්. ආයශය චිත්තක්ෂණය. ස්පර්ශයට ආයශ චිත්තක්ෂණය. විඳීමට ආයශ චිත්තක්ෂණය. ආයශ ආයර විඳීම නැමැති සිතේ හැසිරීම ඇති වෙනවා. ඒකට චිත්තක්ෂණය. ඕකට අපි පුච්චලේ කාරුඩ කරගෙන තියෙනවා. පුච්චලේට සම්බන්ධ කරගෙන තියෙන අනවබෝධය නිසා. නොතේරෙන නිසා, නොවැටහෙන නිසා පුච්චලේට සම්බන්ධ කරගන්න. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා අවිද්‍යාවෙන් අන්ධයි. අවිද්‍යාව නැමැති අන්ධකාරයයි ඉන්නේ. ඊට විද්‍යාව පහළ වෙලා නැහැ. එයි වේදනාව දැනගත්තෙත් නැහැ, වේදනාව දැකගත්තෙත් නැහැ, වේදනාවේ හටගැන්ම දැනගත්තෙත් නැහැ, දැකගත්තෙත් නැහැ, වේදනාවේ විනාශය දැනගත්තෙත් නැහැ, දැකගත්තෙත්. එයි දැනගත්තේ දැකගත්තේ නැති. අන්ධකාරයේ ඉන්නකොට මොකුත් පේන්නේ නැහැ. අන්ධකාරයේ ඉන්නකොට කෙනෙකුට පේනවද? මොනක් අපේන්නේ? එහෙනම් ඒ අන්ධකාරය මොකක්ද? අවිද්‍යාව. අවිද්‍යාවට එන්නේ. එතකොට පේනවා. වේදනාව කියන්නේ මොකක්? වේ විනාශය. එහෙනම් යම් කිසි කෙනෙක්ගේ පරීක්ෂණය සඳහා යොමු වෙනවා. පරීක්ෂණය බුද්ධියෙන් කරන පරීක්ෂණය. බුද්ධියෙන් කරන්නේ. බුදුරජාණන් වහන්සේ මේ වින්දනීය විදීම ගැන මේ විදියට දේශනා කළා තියෙනවා. අපි ඒක බලනවා පරීක්ෂා කරලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ධහමට ගැලපෙනවා. ඒක නිවැරදිද? ඒක හරිද? කියලා අපි පරීක්ෂා කරනවා. අන්න නිවැරදිවම බුද්ධියෙන් පරීක්ෂා කරනවා නම් එයාට පේනවා. වේදනාව පේනවා, වේදනාවේ හටගැන්ම පේනවා. ඒතර වේදනාව කියන්නේ විඳීම, වින්දනය, හටගැන්ම ස්පර්ශ ප්‍රත්‍යයෙන් විනාශය චිත්තක්ෂණය. චිත්තක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙලා. උදේ වේ. ඒකට කියනවා ලක්ෂණ වචන දෙක. උදේ හට ගන්නවා, වේ කියන්නේ නැති වෙනවා. උදේ වේ. ඒතර හටගෙන නැති වෙන්නේ අලුතෙන්ම හට ගන්නවා, හට ගන්න ක්ෂණයම නැති. ආයි පරණ දේවල් නෙමෙයි හටගන්නේ, අලුතෙන්ම හටගන්නේ.
ඒ හට ගන්න ශනේ නැති වෙනවා. ඒක අතුරුදහන්. ඒක ආයේ ජීවිතේ කවදාවත් වෙන්නේ නැහැ ඒ විදිහ. ඒ විදිහේ වෙන වින්දනයක් විඳින්න පුළුවන්. සිත හැසිරීමකටපත් කරගන්න පුළුවන්. සිතේ හැසිරීමක් දකින්න පුළුවන්. එහෙනම් තර අපි තේරුම් ගන්න ඕනේ, අපි අවබෝධ කර ගන්න ඕනේ මේ විඳින හැටි, විඳින ස්වභාවය අපි ඇහෙන් ඉන්නකොට අපිට උපකාර වෙන ධර්මතා මොනවද කියන එක අපි නුවණින් කල්පනා කරලා බලන්න. අපි පසුගිය සතිවල අපි රූපස්කන්ධය පිළිබඳව අපි විභාග කරා පරීක්ෂා කළා. ඒතර අපි දන්නවා දැන් ඇස කියන එක රූපයට අයිති ධර්මයක් කියලා. සතර මහා ධාතුන්ට අයිති ධර්මයක් කියලා. සුද්දාෂ්ටක කලාපයේ ක්‍රියාවක් කියන එක අපිට පැහැදිලි ඇස කියන ධර්මතාවය. කරුණ 8ක ක්‍රියාවක් කියන එක. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ඒ 8 ක්‍රියාවක් තමයි හේතුව. ඒතර බාහිර රූපේ තියෙන්නේ ඒ 8ේම ක්‍රියාවක්. හරි. ඒ දෙක එකට සම්බන්ධ වෙනවා. දැන් මේ ඇහෙන් ওই සිතේ හැසිරීම වේදනා නැමැති සිතේ හැසිරීමට එන ආකාරය අපි බුද්ධියෙන් පරීක්ෂා කරනවා. එනම් බාහිර රූපේ තියෙනවා අර 8 හැසිරීමක්. මොන කරුණ 8ද? පඨවි ආපෝ තේජෝ වායෝ ඒ සුද්දාෂ්ටක කලාපේ හැසිරීමක් බාහිර රූපේ තියෙනවා. එතන රූපයක් නෑ. රූපය කියන්නේ රුප්පණේ හැවත් වෙනස් වෙනවා කියන අර්ථයමයි තියෙන්නේ. එහෙනම් ඇහත් රුප්පණේ හැවත් වෙනස් වෙනවා. බාහිර රූපයත් වෙනස් වෙනවා. බාහිර රූපය ඇහි ගැටෙන්නේ ප්‍රවෘත්ති කාලේ විතරයි. පැවැත්මේදී විතරයි. ඒකට කියනවා ස්ථಿತಿ කියලා. ඒ ස්ථಿತಿයේ විතරයි ඒ පැවැත්ම දකින්න පුළුවන්. ශරණයෙන් නැති වුණාට පස්සේ ඒ පැවැත්ම ඉවරයි. එහෙනම් ඒ කරුණු දෙක නිසා සිතක් හැදෙන බව දැන් හොඳට පැහැදිලි. මමෙක් නෑ දකින්න, පුච්චලයක් නෑ දකින්න, කෙනෙක් නෑ දකින්න, බලන්න කෙනෙක් නෑ, පෙනෙන කෙනෙක් නෑ. හැබැයි අර බාහිර රූපේ සුද්දාෂ්ටක කලාපේ ක්‍රියාවක් තියෙනවා. අධ්‍යාත්මික ඇහි කියන සම්මුති වචනයෙන් ඒ ක්‍රියාවක් තියෙන. ඒ ක්‍රියා දෙක එකට සම්බන්ධ වෙනවා ස්පර්ශය. ඒතර ඒකම විඥානය, චක්කු විඥානය. දැන් එතන ඉඳලා පහළ වෙන්නේ මොන ධර්මතාවද කියන එක අපි නුවණින් දැනගන්න, දැක ගන්න. එතන ඉඳලා පහළ වෙන්නේ මොන ධර්මතාවද? දැන් සුද්දාෂ්ටක කලාප නෙමෙයි එතන ඉඳලා පහළ වෙන්නේ. එතන ඉඳලා පහළ වෙන්නේ සිතේ හැසිරීම. සිතේ හැසිරීම ස්පර්ශය. සිතේ හැසිරීම විඥාන. සිතේ හැසිරීම වේදනාව. එතකොට අපි බෙදනවා මේ කරුණු ටික බෙදලා බලන්න. කරුණු ටික බෙදලා බලනකොට අපිට එනවා මෙච්චර කාලයකට අපිට උපදවා ගන්න බැරි වෙච්ච ඥානයක්, නුවණක්, ප්‍රඥාවක් පහළ වෙනවා. ඒ තමයි නාම රූප දෙකක් කියන්නේ. ඒතර නාම රූප දෙකක්. නාම කියන්නේ සිත හා සිතුවිලි වල. රූප කියන්නේ සුද්දාෂ්ටක කලාප. අඥානසි දේශනා කළා තියෙනවා හරිනේ. ඔව්. සිත හා සිතුවිලි වල හැසිරීමක් තියෙනවා. සිතේ හැසිරීමක් තියෙනවා, සිතුවිලි වල හැසිරීමක් තියෙනවා. ඒ සිතේ හැසිරීම විඥානයයි, ස්පර්ශයයි, වේදනාවයි. සිතුවිලි. වේදනාව කියන්නේ සිතුවිලි. එහෙනම් සිත, විඥානය, ස්පර්ශය හා වේදනා අපි දාන එක ගොඩකට. මානසින් වෙන් කරන අපි ගොඩක්. ඒ කර්ම තුන නාම ධර්ම හැටියට. ඒ කර්ම තුන නාම ධර්ම හැටියට අපි වෙන් කරනවා. දැන් රස සම්මුතියෙන් කතා කරන හා බාහිර සම්මුතියෙන් කතා කරන රූප හේවත් රූපණේ හේවත් වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත ධර්මතා සුද්දාෂ්ටක කලාප වල ක්‍රියාකාරීත්වය. හරිනේ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා හරිනේ පුච්චලෙක් නෑ නෙමෙයි. කෙනෙක් නෑ. සත්‍යෙක් නෑ. ජීවියෙක් නෑ. අන්න Tamanට අවබෝධ
වෙනවා. අවිද්‍යාවෙන් විද්‍යාව වෙනවා. හරි බුදුරජාණන් වහන්සේ දේශනා කළා. නාම රූප දෙකක් තියෙනවා. ඒතර නාම වලට වෙන් කරා විඥාණය රසයි රූපයයි නිසා හට ගන්න සිත චක්කු විඥාණය. ඒතර කරුණු තුන එකතු කරන තැන තියෙන ස්පර්ශයයි. ස්පර්ශය නැත්තම් ඒක සිද්ධ වෙන්නේ විඥානයක් හදන්න බෑ. ඒතර ස්පර්ශය නිසා විඳිනවා. ඒතර ඔන්න වේදනාව දැනගත්තා වේදනාව දැකගත්තා. වේදනාවේ හටගැන්ම දැනගත්තා වේදනාවේ හටගැන්ම දැකගත්තා. වේදනාවේ විනාශය දැනගත්තා වේදනාවේ විනාශය දැකගත්තා. හරිනේ. විඳින කෙනෙක් නැහැ පුච්චලෙක් නැහැ සත්වෙක් නැහැ. මෙන්න මේ විදිහට නාම ධර්මවල ක්‍රියාවක් හා රූප ධර්මවල ක්‍රියාවක් තියෙනවා. හැබැයි එක පරීක්ෂණයකින් විතරක් සහතික කරගන්න පුළුවන් නම් එකම පරීක්ෂණයක් ඇති. එකම පරීක්ෂණයක් දැන් ඇහැ මූලික කරගෙන ඒ කරුණු ටික විභාග කරලා එක සහතිකයක් වශයෙන්ම තමන්ගේ සිතට අනුගත කරගන්න පුළුවන් නම් අනිත් ඒවා අවශ්‍යත් නෑ. නමුත් එහෙම කරගන්න බැහැ. ඇයි? අපි මෙච්චර කාලයක් අපේ මනස අරගෙන සිත අරගෙන අපි පුජ්‍යලයක් සම්බන්ධ කරගෙන කෙනෙක් සම්බන්ධ කරගෙන සත්‍යයක් සම්බන්ධ කරගෙන ඒ විදිහට අපිට දැන් එකපාරටම මේක අවබෝධ වෙන්නේ. අපි තව මේක විභාග කරනවා. තව පරීක්ෂා කරනවා. දැන් ඇහෙන් බෙදලා වෙන් කළා බලලා පේනවා තේරෙනවා. හරි. ඔව් ඒක එහෙම තමයි වෙන්නේ. නමුත් දැන් අපි තවත් ගන්න. තවත් ගන්න. අපි බලනවා කනත් එහෙමද කියලා. කනෙත් කියන්නේ ඒ විදිහට. කනෙනුත් මොකද කනෙනුත් විඳිනවනේ මිනිස්සු. ඇහෙන් විඳ වගේම කනෙනුත් විඳිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන වේදනාව දැනගන්න වේදනාව දැක ගන්න. කනෙත් තියෙනවනේ වේදනාවක්. කන මූලික වෙලා හට ගන්න වේදනාවක් තියෙනවා. හරි. එතකොට අපි බලනවා කන කොහොමද? ඒක රූප පිළිබඳව දේශනා කරන අවස්ථාවේ දේශනා කළා. ඒක පැහැදිලි වෙන්න ඕනේ. ඒක දැනගෙන තියෙන්න ඕනේ මේ වෙනකොට දැකගෙන තියෙන්න ඕනේ. කන කියලා කතා කරන්නේ සුද්දාෂ්ටක කලාපේ ක්‍රියාවකට කියන එක. දැන් වැටහිලා නම් එයාගේ කන කියන ඒ මෙච්චර කාලයක් පැවතුගෙන ආපු ඒ වැරදි දිට්ඨිය අයින් වෙලා තියෙනවා. හැබැයි පරීක්ෂණය හරියට කළා නම් අයින් වෙනවා. හරි? සම්මුතියෙන් කනක් ගැන කතා කරාට කන කියලා දෙයක් නැහැ. එතන තියෙන්නේ සුද්දාෂ්ටක කලාපේ ක්‍රියාවක්. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජ. සුද්දාෂ්ටක කලාපේ ක්‍රියාවක් තියෙනවා. හරි. ඔව්. ඒක දැන් මම රූපස්කන්ධ විභාගයේදී මට තේරුණා අවබෝධ කරගත්තා වටහා ගත්තා. දැන් මම වේදනාවනේ බලන්නේ කොහොමද? වේදනාවක් දැනගන්න දැක ගන්න කියලා. කනට ගෝචර වෙන්නේ කනට එක්ක සම්බන්ධ වෙන්නේ ශබ්දයයි. ඒතර ශබ්දයක් නිර්මාණය කරන්නට ශබ්දයක් අලුතෙන් හදන්නට නියත වශයෙන්ම අර ධර්මතාවට තමයි ප්‍රත්‍ය වෙන්නේ. මොන ධර්මතාවටද? පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන ඒ සුද්දාෂ්ටක කලාපේ ක්‍රියාවක් ශබ්දයක් හැටියට අපිට පෙන්වලා දෙනවා. අර රූපේත් ඒ විදිහම තමයි තියෙන්නේ. දැන් මේක ශබ්දයක් හැටියට ආරම්භ වෙනවා. අපි අහුවෙනවා. නොතේරෙන කම නිසා නොවැටහෙන නිසා මුලාව නිසා අනවබෝධය නිසා ඒ ශබ්දය මම කියලා ගන්න. මගේ කනට තමයි ඒක ගෝචර වුනේ. කනකින් මං ඇහුවා. කනෙන් මනේ ශබ්දය පිළිබඳව දැනගත්තා. කතා කරමු. දැනගන්න කෙනෙක් නැහැ. එහෙනම් බාහිර ශබ්දයක් නිර්මාණය වෙලා තියෙනවා නම් යම් තැනක හට ගන්නවා නම් යම් ශබ්දයක් එතන තියෙන්නේ අර සුද්දාෂ්ටක කලාපය. එහෙනම් ඒකට අපිට අවබෝධ වෙලා තියෙන්න ඕනේ මේ වෙනකොට බාහිර ශබ්දය කියන්නේ සුද්දාෂ්ටක කලාපය කියන්නේ. හැබැයි ඒකේ ක්‍රියාවක් තියෙනවා. ඒ ශබ්දයක් හට ගන්න ශරණෙන් නැති වෙනවා. උදේවැය හට ගන්න ශරණෙන් නැති වෙනවා. ඒතර මේ ධර්මතා දෙක එකට සම්බන්ධ වෙනවනේ.
සුද්දාෂ්ටක කලාප දෙකක් එකට සම්බන්ධ වෙනවා. මොනවද? බාහිර ශබ්දය නිර්මාණය කරේ ඒ සුද්දාෂ්ටක කලාපය හා මේ කන කියන සම්මුති වචනයෙන් කතා කරන කන කියන ස්වභාවයේ සුද්දාෂ්ටක කලාපේ. ඒ සුද්දාෂ්ටක කලාප දෙක එකට සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙනකොට මේ දෙකේම නැති දෙයක් තමයි උපදින්නේ. කනේ සිත් නැහැ. බාහිර ශබ්දෙත් සිත් නැහැ. හැබැයි ඒ ධර්මතා දෙක එකට ගැටෙනවා. එකට එකතු වෙනවා ස්පර්ශ, සෝත සම්පස්ස. එකතු වෙනකොට හැදෙනවා සිතක්, සෝත විඥාන. අන නාම ධර්මයක් පටන් ගත්තා. කර්ණ තුන එකතු කළේ ස්පර්ශයයි ඒ නාම ධර්ම. ඒ ස්පර්ශය නිසා විඳිනවා. ඒතර විඳින පුච්චලේ නෑ සිතේ හැසිරීමක් තියෙනවා. සිත හැසිරෙනවා විඳිනවා කියනවා. විඳිනවා කියන ස්වභාවයෙන් සිත හැසිරෙනවා අනවබෝධය නිසා මම විඳිනවා කියලා ගන්න. විඳින්නේ මම. ඒ අනවබෝධය නිසා තමයි විඳීමට ඇලෙන්නේ. විඳීමට ඇලෙනවද වේදනාපච්චය තණ්හා. අතණ්හාව දුකට හේතු වෙන ධර්මයක් කියන එක තේරුම් ගන්න පුළුවන්. එයි චතුරාර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි දුකට හේතු වෙන එකම ධර්මයයි තෘෂ්ණාව. එහෙනම් විඳිනවද එතන ඇලෙනවා. තණ්හා. ඇලෙන තැන උපාදාන කරනවා. ඒ උපාදාන කරන තැන ආයි කර්ම රැස් කරනවා. කර්ම රැස් කරන තැන ආයි උප්පති භවයක් හදනවා. උප්පති භවයක් හැදුවා නම් එතන පහල කළා දේවි. ඉතින් විඳින්න වෙන්නේ ඊට පස්සේ ඉතින් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. දැන් එතකොට බලන්න. අනේ වේදනාව දැනගත්ත වේදනාව දැකගත්ත වේදනාවේ හටගන්ම දැනගත්තා හටගන්ම දැකගත්තා වේදනාවේ විනාශ චිත්තක්ෂණයක් තුල ඉවරයි විනාශයි චිත්තක්ෂණය ආයත ස්පර්ශ කර ගන්න ඕනේ ඒ ශබ්දයම නැවත නැවත ස්පර්ශ කර ගන්නවා ආයිසිතේ හැසිරීමක් තියෙනවා උදේවැ නිබ්බති ලක්ෂණය හා විපරිණාම ලක්ෂණය නිබ්බති ලක්ෂණය කියන්නේ අලුතෙන් එන්නේ රැඳිලා තියවිලා එනව නෙමෙයි කොහේ හරි ගොඩ ගැහිලා තිබිලා ඉන්න එකක් අරන් දෙනවත් නෙමෙයි. අලුතෙන් එනවා. අලුතෙන් ස්පර්ශ වෙනවා. අලුතෙන් එනවා එනසනේ නැති. ඒක තේරෙන්නේ නැති නිසා ආයි නැවත නැවත විඳින්න ආසාවක් ඇති නැවත නැවත විඳින්න ආසාවක්. පුජ්‍යල් ඇයි එහෙම එන්නේ? පුජ්‍යලේ කාරූඪ කරගෙන ඒක. ඒ විඳීමට පුජ්‍යලේ කාරූඪ කරගෙන ඉතින් දැන් විඳින්නේ මමනේ. ඉතින් මම නෙවෙයි අනවබෝධය නිසා. නොතේරෙන නිසා නොවැටහෙන නිසා මම විඳිනවා කියලා දා ගන්නවා අවිද්‍යාව නැමැති අන්ධකාරයේ ඒතක. අවිද්‍යාව ඒතකොට අන්ධකාරයේ ඉන්න කෙනෙකුට පේන්නේ නැහැ. මම මුලිනුත් කිව්වා. ආලෝකයක් දැල්ව ගන්න. ආලෝකය තමයි ප්‍රඥාව. ප්‍රඥාව නැමැති ආලෝකයෙන් බලන්න තියෙන්නේ. අන්ධකාරයේ ඉඳලා බැලුවද පුච්චලේ දකි පුච්චලේ පෙන්නේ පුච්චලේ කොයයි හම්බෙන්නේ කවදාම එයි එහෙම දැන් ලෝකේ නෑ තියෙන ක්‍රියාවක් සිතහා සිතුවිලි වල ක්‍රියාවක් හා සුද්දාස්තක කලාපවල ක්‍රියාවක් ඒකට පුච්චලේ කාරූඪ කරගෙන ඉතින් හොයනවා ඉතින් මේ භවයේ විතරන්නේ මෙච්චර අනාදිමත් කාලයක් සංසාරේ මුල හොයන්න බෑ අපි කාටවත් බුදුරජාණන් වහන්සේත් හොයන්න ගිහලා අත්හැරලා දැම්ම නිෂ්ඵල ක්‍රියාවක් ඒක කියලා ඒක හොයනවා නම් ඊට ඉස්සෙල්ලා අඹ ඇටේ දඹ ගහද කියලා හොයාගෙන ඉන්නවා ඒකට උත්තරයක් කොයිද තියෙන්නේ ඉස්සෙල්ලා ලෝකේ පහළ වුණේ අඹ ඇටේ දඹ ගහද උත්තරයක් හොයන්න බෑ කවදාවත් නැහැ ඇයි අඹ ගහක් හැදෙන්න නම් අඹ ඇටයක් තියෙන්නේ ඉතින් අඹ ඇටයක් ගන්න නම් අඹ ගහක තියෙන්නේ. දැන් කොහොමද ඔකට උත්තරයක් වෙන්නේ? එහෙනම් මේක මුලින් පහළ වෙච්ච තැන බුදුරජාණන් වහන්සේ කිව්වා ඒක හොයන්න යන්න එපා. මෙතන මේ දුකේ පැවැත්මක් තියෙනවා ඒක හොයාගන්න. ඉතින් අපේ අය ගොඩක් අය මේ නොදන්න කම නිසා ඒකට කියන පඬිත කියලා. පඬිතුත් ඉන්නනේ තුන් ආකාරයක් ඉන්නවා. බාල පඬිත කියලා කෙනෙක් ඉන්නවා පඬිත කියලා කෙනෙක් ඉන්නවා අති පඬිත කියලා කෙනෙක්. දෙහෙම තියෙනවා. දෙහෙම ඕකෙන් නරකම එක්කෙනා තව අති පඬිත.
දන්න දේකුත් නැහැ නොදන්න දේකුත්. බාල පඬිත්‍ය නම් ඒක පඬිතකම බාල. ඔගේ හොඳම එක තමයි පඬිත කියන්නේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ පඬිතයන්ට තමයි ධම්ම දෙසි ප්‍රඥාවන්ත ඉන්නේ. මේ ප්‍රඥාව තියෙනවා අපිට. මිනිස්යාට ප්‍රඥාව තියෙනවා. එහෙනම් ඒතර අපි කනේ ක්‍රියාව අපි නිවැරදිව අවබෝධ කරගන්න ඕනේ වේදනාව පිළිබඳව දැනගත්තා නම් දැකගත්තා නම් ඔන්න දැන් අර එහෙන් ලබාගත් හැමෝලික කරගෙන ලබාගත් විඳීම වේදනාව දැන් තව ටිකක් එක තහවුරු කරගන්න. හරි කනෙනුත් එහෙම තමයි වෙන්නේ. මං හිතුවා එහෙන් විතරයි එහෙම වෙන්නේ කියලා නෑ කනෙනුත් එහෙමයි වෙන්නේ. දැන් කනෙනුත් විඳිනවා හැබැයි විඳින පුච්චලයක් නැහැ සත්‍යෙක් නැහැ. හිතේ හැසිරීමක් තියෙනවා. ඒ නාම ධර්ම තුනක එකතුවක්. මොකද්ද? සෝත විඥානෙ, සෝත සම්පස්ස, සෝත සම්පස්සජා වේදනා. නාම ධර්ම තුනක එකතුවක් නේ තියෙන්නේ මේ සිතේ හැසිරීම ස්වභාවය තුනක්. ක්ෂණයක් තුල නැති වෙන. නිබ්බති ලක්ෂණය. අලුතෙන් මේන උපදින ක්ෂණෙන් නැති. අයියෝ මම මේ මොකද මේ ඇලෙන්නේ මේ? මගේ සිත ඇලෙනවා නේ වචේ. හැබැයි ඇලෙන්නෙත් මම නෙමෙයි. ඇලෙන සිතක් හැදෙනවා. එකක් සිතක් විතරයි හැදෙන්නේ. ඇලෙන්නේ මම කියලා දාගත්තොත් එතනම දික්තියක්. විදර්ශනා කරන්නේ මම කියලා දාගත්තොත් ඒකත් දික්තියක්. ඒ මමද විදර්ශනා කරන්නේ? නෑ. පුච්චලෙක් නෑනේ විදර්ශනා කරන්නේ. එහෙනම් සංස්කාරයන් පිළිබඳව පිරිසිඳ දැනගන්න. සංස්කාරයන් පිළිබඳව විභාග කරනවා විසක් මට විභාග කරන්න බෑ. දැනගත්තොත් එහෙම එතනම දික්තියක්. මගේ විදර්ශනාව දැන් ඉහෙලයි කියලා දැනගත්තොත් එතනනේ මානය. මට දැන් විදර්ශනා කරන්න පුළුවන් කියලා ඒ ධර්මතාවයට සිත ඇලෙනවා නම් එතන තියෙන තණ්හාව. ඒතර තණ්හාවක් තියෙනවා මානයක් තියෙනවා දික්තියක් තියෙනවා. ඉතින් බලන්න. දැන් සමහර අය කියනවා මට හොඳට විදර්ශනා කරන්න පුළුවන්. ඉතින් මට විදර්ශනා කරන්න පුළුවන් කියනකොටම මානයක් නෙතනදී. මානෙන් තමයි කතා කරන්නේ. මම විදර්ශනා කරනවා කියලා ගත්තොත් ඒ දික්තිය. ඒ දික්තියෙන් ගන්න. දැන් මමද විදර්ශනා කරන්නේ? නෑ මම විදර්ශනා කරන්නේ. එහෙනම් සංස්කාරයන් පිළිබඳව විභාග කරන පරීක්ෂා කරන. එතකොට හරි දැන් මට හොඳට තේරෙනවා. හරි මට දැන් විදර්ශනා කරන්න පුළුවන්. මගේ සිත දැන් හොඳට විදර්ශනාට බරයි. දැන් අන්න සියුම් තෘෂ්ණාවක් තියෙන එක. ඒක තණ්හාව. ඒතර තණ්හාවක් තියෙනවා, මානයක් තියෙනවා, දික්තියක් තියෙනවා. හැබැයි ඉතින් හොඳට විභාග කරන්න පුළුවන්, පරීක්ෂා කරන්න පුළුවන්. කියන මට පුළුවන් හොඳට විදර්ශනා කරන්න. කතා කරන්නේ දික්තිය. තණ්හා මාන දික්ති තුනම ඒ අකුසල ධර්මයන් තුනම ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා ඒවෙන් තොරව ඕනි මේ ධර්මය විභාග කරන්න පරීක්ෂා කරන්න. පුච්චලෙක් නැහැ කිව්වේ ඒකයි මුලින්ම පුච්චලෙක් කියන දික්තිය අයින් කර ගන්න ඕනේ. සිතුවිලි විසින්ම විභාග කරනවා. සිතුවිලි විසින් සිතුවිලි විභාග කරනවා. සංස්කාරයන් පිළිබඳ විභාග. මට විභාග කරන්න බෑ මට පරීක්ෂා කරන්නත් බෑ. මට බෙදලා බලන්නත් බෑ. හරි. මම ගත්ත ගමන් දීති. දැන් ඊට පස්සේ දැන් කණෙන් අපි ඒ පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාගෙන අවබෝධයක් අරගෙන අපිට හැබැයි ඒක හරියටම තාම සහතික නැහැ. කරුණු දෙකක් විභාග කළාට සහතික වෙන්නේ. ස්ථාවර වෙන්නේ අවබෝධය. අපි නාස්‍යයක් ගන්න ඉතින්. නාස්‍ය මූලික වෙලත් විඳීමක් තියෙනවා. ඔව්. නාස්‍ය මූලික වෙලත් විඳීමක් තියෙනවා. එහෙනම් කොහොමද ඒක සිද්ධ වෙන්නේ? දැන් අපි රූප විභාගයේදී අපි දේශනා කළා නාසය කියන එක මොන ධර්මතාවයට අයිතිද කියලා. ඒක සුද්දාෂ්ටක කලාපය. ඒකට ගෝචර වෙන්නේ බාහිර ගන්ධය. ඒතර බාහිර ගන්ධයක් ඔස්සේ ගඳ කියලා කියන අපි අකමැති දෙයට, සුවඳ කියන අපි කැමති දෙයට. හැබැයි ගඳ සුවඳ දෙක බෙදලා වෙන් කරලා තියෙනවා. එහෙම. නමුත් ඒ ස්වභාවයන් දෙකම හටගන්නේ සුද්දාෂ්ටක කලාපේ. සතර මහා ධාතුන්. සතර මහා ධාතුන්ගේ ස්වභාවයක් තමයි නාසය හා බාහිර ගන්ධ. නාසයේ තියෙන සුද්දාෂ්ටක කලාපේ ක්‍රියාව
ගන්ධයේ තියෙන සුද්දාෂ්ටක කලාපේ ක්‍රියාව. ඒ දෙකේ ක්‍රියාවක් තියෙනවා. දැන් මේ ක්‍රියා දෙක එකට ගැටෙනවනේ සම්බන්ධ වෙන. ඒ ගැටෙන සම්බන්ධ වෙන ඒ දෙක නිසා නැවත හැදෙන සිත. නැවත හැදෙන සිත. ඒ සිතට කියව ගාන විඥානෙ. ගාන විඥානෙ. තර කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශය නිසා විඳින. තර අපිට නිවැරදිව දැන ගන්නවා නම් යම් කිසි කෙනෙක් නිවැරදිව දැක ගන්නවා නම් යම් කිසි කෙනෙක් තේරුම් ගන්නවා ඒ ස්පර්ශය නාම ධර්මයක් සිතේ හැසිරීමක් විතරයි. ඒ ගාන විඥාණය සිතේ හැසිරීමක් විතරයි. විඳීම කියන එක සිතේ හැසිරීමක් විතරයි නාම ධර්ම තුන. අලුතෙන්ම ඉපදුණා. අලුතෙන්ම නිබ්බති ලක්ෂණය. ඉපදෙන ශණයෙන් නැති වුණා විපරිණාම ලක්ෂණය. විපරිණාමයි කියන්නේ පෙරලනවා. ශණයෙන් වෙනස් කරනවා. තියෙන ආකාරය නන්න ආකාරයක් ගන්න. ශණයක් පාසා තියෙන ආකාරය නන්න ආකාරයක් ගන්න. වෙනස් වෙන ස්වභාවයක් පෙරලන ස්වභාවය. ඔව් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හරි. ඔව්. එහෙනම් විඳින පුච්චලෙක් නෑ. අපි දැන් අර ඇහැ මූලික කරගෙන හටගන්න වේදනාව පිළිබඳව අපි යම් සිතේ යම් සහතිකයක් ඇති කරගත්තා. පුජ්‍යල සංඥාවෙන් තොර. ඒ තව ටිකක් සහතික කරගත්තා කන පිළිබඳව කන මූලික වෙලා හට ගන්න විඳීම පරීක්ෂා කරලා බලලා තව ටිකක් අපි ඒක තහවුරු කරගන්නවා. දැන් නාසය පිළිබඳව විභාග කරලා බලන ඒ පිළිබඳව විභාග කරලා බලලා තව ටිකක් සහතික කරගන්න. හොඳටම සහතික වෙන්න නම් කරුණු සියල්ල පිළිබඳවම විභාග කරන්න ඕනේ. ඒ විභාග කරන්නේ මනසින්, බුද්ධියෙන්, ඥාණයෙන්. ඒතර බුද්ධියෙන් කරන්නේ පරීක්ෂණයක්, බුද්ධියෙන් කරන පරීක්ෂණයට භාවනාවක් කියනවා. සමහර අය භාවනා කියවම බය වෙනවා. අයියෝ මේක තැනක ඉඳගෙන වම් අත උඩින් දකුණු අත තියාගෙන හෙලවෙන්නේ නැතුව ඉන්න ඕනේ. ඒකට තමයි භාවනා කියන්නේ. භාවනා කියන්නේ සිතේ අවදිමත් අර නාම රූප පිළිබඳව හොඳට විභාග කරන්න පුළුවන් නම් සිතේ අවදිමත් භාවය ඒක තමයි භාවනාව. එහෙනම් අපි එතකොට නිවැරදිව දැනගත්තා නාසයේ වේදනාව. ඒ වේදනාවේ හට ගැනීම දැනගන්න. ඒතර හටගන්නේ ස්පර්ශ ප්‍රත්‍යය. ඒතර ස්පර්ශ ප්‍රත්‍යයනට නාම ධර්ම තුනක් ඉදිරිපත් වෙනවා. ගාන විඥානය, ගාන සම්පස්ස, ගාන සම්පස්ඥාන. ඒ කරුණු තුනම සිතේ හැසිරීමක්. කුච්චලයේ හැසිරීමක් නෙමෙයි. සිතේ හැසිරීමක් කියන්නේ. ඒ සිතේ හැසිරීම තුනටම ධර්මතා දෙකක් ප්‍රත්‍යයයි. මොනවාද ධර්මතා දෙක? සුද්දාෂ්ටක කලාප දෙක. නාස්‍ය සුද්දාෂ්ටක කලාප. ගන්ධය සුද්දාෂ්ටක කලාප. ඒතර සුද්දාෂ්ටක කලාප දෙක. ඒතර ඒවත් ආයශ චිත්තක්ෂණ 17යි. ඒ තියෙන නිබ්බති ලක්ෂණය විපරිණාම ලක්ෂණය. ශණයෙන් හදන ශණයෙන් නැති කරනවා. ක්‍රමයෙන් ගෙනියන්නේ ඉදිරියට අනිත්‍ය දර්ශනේ. ඔය අනිත්‍යයි කියලා පැය ගණන් එක තැනකට වෙලා අනිත්‍යයි රූපය අනිත්‍යයි වේදනාව අනිත්‍යයි සංඥාව අනිත්‍යයි කියලා නෑ. කවදාවත් අනිත්‍ය දර්ශනේ වෙන්නේ. අනිත්‍ය දර්ශනය වෙන්නේ නිවැරදි අවබෝධය අනුපිළිවෙලට මේ විදිහට අවබෝධ කරගෙන ගියොත් එයාට පේනවා අනිත්‍යයි කියලා කියන්න දෙයක් නෑ. අනිත්‍ය මනසට හොඳටම දර්ශනය වෙනවා. කොහෙද නිත්‍ය දෙයක් තියෙන්නේ? නිත්‍ය තැනක් කොහෙද තියෙන්නේ? අර පැහැදිලිව දර්ශනය වෙනවා. ඒ දර්ශනය බෞද්ධ දර්ශනය. බුද්ධියෙන් දකින්න. නිවැරදිව දකින්න බුද්ධියෙන් දකින්න. තව වචනයක් කියන එක සම්මා දිට්ඨි. අර කියන ලස්සන වචනයක් සම්මා දිට්ඨි. ඒ පිළිබඳව කල්පනා කරන එක සම්මා සංකප්ප. ඉතින් දෙකමයි ප්‍රඥාවට නිබුදුරජාන් වහන්සේ කරුණු දෙක දැම්මේ ප්‍රඥාවට. අනේ ක්‍රමක්‍රමයෙන් ප්‍රඥාවට එන. එහෙනම් අපි නාසයෙන්ුත් මේ වේදනාව පිළිබඳව පරීක්ෂා කරලා විභාග කරලා අපි හොයාගත්තා. කොහොමද මේක සිද්ධ වෙන්නේ? කොච්චර කාලයක් මේක තියෙනවද? කොච්චර කාලයක් තුල නැති වෙනවද? නාසයේ වේදනාව දැනගත්තා දැකගත්තා.
ඒකේ හටගැන්ම දැනගත්ත දැක ඇයි මේ විදිහට දැනගන්න දැකගන්න කියලා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ? නොඇලෙන සිතක් හදන්න. ඒ දැන ගැනීම හා දැක ගැනීම තුළ ඇලෙන සිතක් හැදෙන්නේ නැහැ කවදාවත්. නැවත නැවත ඇලෙන සිතක් හැදෙනවා නම් එයා දැනගෙනත් නැහැ දැකගෙනත් නැහැ. නිවැරදිව. නිවැරදිව දැනගත්තා නම් නිවැරදිව දැකගත්තා නම් එයාට ප්‍රඥාව පහළ වෙලා තියෙනවා. එයාට ඇලෙන සිතක් හැදෙන්නේ. නොඇලෙන සිතක් හැදෙනවා නම් එයා තෘෂ්ණාවෙන් අයින් වෙනවා. තෘෂ්ණාවෙන් අයින් කරනවා කියන්නේ චතුරාර්ය සත්‍ය, සමුදාය සත්‍ය. ඒතර දුක්ඛාරය සත්‍ය, දුකෙන් ගැලවෙන, දුකට හේතු වෙන ධර්මතාවය ක්‍රමක්‍රමයෙන් අයින් කරනවා. අයින් කරන්න දෙයක් නෑ යාට. කුච්චලේ නෙමෙයි අයින් කරන්නේ. ඒතර ඒ ඇලෙන ස්වභාවය ක්‍රමක්‍රමයෙන් දුර්වල වෙනවා. සම්පූර්ණ අවබෝධ කරගෙන අවසානයේ වෙනකොට ඇලෙන එක සාමුලින් අවසන් වෙනවා. ඒකට සාමුලින්ම නැත්තම් මොකද්ද නිරෝධාරය සත්‍ය. ඒකට ආපු මග සීල සමාධි ප්‍රඥා. ආපු මාර්ගය බලන්න හොඳට පරීක්ෂා කරලා බලන්න. දැන් නිවැරදිව කරන්න ඕන. නිවැරදිව කල්පනා කරන්න. නිවැරදිව කල්පනා කරනවාට කියව සම්මා සංකප්ප. නිවැරදිව දකින්නට කියව සම්මා දිට්ඨි. දැන් තව ටිකක් තහවුරු කරගත්තා අපි. හරි සහතික කරගත්තා. අපි නාසයෙන්ුත් පරීක්ෂා කරලා බැලුවා. විඳින පුච්චරයක් ඉන්නවද කෙනෙක් ඉන්නවද? විඳින්නේ කවුද? වේදනාව කියන්නේ මොකක්ද? වේදනාවේ හටගැන්ම මොකක්ද? වේදනාවේ විනාශය මොකක්ද? හරි දැන් ටිකක් දැන් සහතික වේගෙන එනවා. අපි තවත් ධර්මතාවයක් ගන්නවා. ඒ දිව. ජීවා සම්පස්සජා වේදනා කියලා වේදනාවකුත් තියෙනවා. ජීවා දිව. ගෝචර වෙන්නේ බාහිර රසය. ඒත් අපි දන්නවා දිව කියන එක සතර මහා ධාතුය යම් තැනක රසයක් හදනවා නම් ඒ රසය හදන්න අර ශක්තියින් හතර සුද්දාස්ත්‍රක කලාපය සම්බන්ධ කරන්න ඕනේ. ඒ සුද්දාස්ත්‍රක කලාපයේ එකතුවක තමයි රසය කියන්නේ. ක්‍රියාවක් එතන තියෙන්නේ. ඒ සුද්දාස්ත්‍රක කලාපයේ ක්‍රියාවක් මොනෑම ආහාරයක් අරගන්න පානය කරන දෙයක් හෝ අනුභව කරන දෙයක් යම් දෙයක් අරගත්ත ඒ සෑම දෙයකම තියෙන සුද්දාස්ත්‍රක කලාපය. පානය කරන දෙයක ගත්තොත් ආපෝ ගතිය වැඩි. අනුභව කරන දෙයක ගත්තොත් තද ගතිය වැඩි. හැබැයි වේ උණුසුමකුත් තියෙනවා වායුවක් තියෙනවා. එහෙනම් පඨවි ආපෝ තේජෝ වායෝ බාහිර රසය. පඨවි ආපෝ තේජෝ වායෝ යම් තැනක තියෙනවා නම් එතන තියෙන වර්ණ ගන්ධ රස ඕචාක් කියන ධර්මතා හතරක්. ඒ ධර්මතා හතර නැතුව පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධර්මතා ක්‍රියාත්මක වෙන්නේ. ඒ ස්වභාවයන් හතරක් තියෙනවා. වර්ණ ගන්ධ රස ඕචා. ඕනම ආහාරයක ඕනම පානයක තියෙන 8. දිවෙත් තියෙන්නේ 8. සුද්දාෂ්ටක කලාප. දැන් බැලුවා. විදීමනේ අපි හොයන්නේ වේදනාව හොයන්නේ. හරි දැන් මේ දෙක නිසා හැදෙනවනේ සිතක්. රස දැන ගැනීම සිතක් හැදෙනවා. රස දැන ගැනීම සිතක් හැදුවා කර්ණ තුන ස්පර්ශ වුනේ නැත්නම් ඒ සිත හදන්න බෑ. ඒ ආහාරයේ දිවේ ස්පර්ශ වුණා. ඒ ස්පර්ශ වුණ නිසා තමයි සිත හැදුවේ. එහෙනම් ඒ රස දැන ගැනීම සිතක් හැදුවා. හදලා කර්ණ තුන එකතු කර ස්පර්ශයයි දැන් සිතේ හැසිරීමක් තියෙනවා විඳිනවා. විඳින පුජ්‍යලේක ආරූඪ කරගෙන මට හරි රසයි. හරි ප්‍රණීතයි. හරි රසයි. මේ ආහාරය ලුණු රහයි. මේක තිත්ත රසයි. මේක පැණි රසයි. ඔන්න ශාස්ත්‍රීය ස්වභාවයනොත් වෙන් කරගන්න. රසයේ ස්වභාවයත් වෙන් කරගන්න. like it. අනේ නේ.
හරි 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 හරි. තොරේ දිව මූලික වෙලා හට ගන්න වේදනාව ජීව සම්බන්ධ. තොර අපිට පැහැදිලි වෙනවා නාම ධර්ම තුනක්. ජීව විඥාන, ජීව සම්පස්ස, ජීව සම්පස්සජ වේදනා. නාම ධර්ම තුනක්. සිතේ හැසිරීම. සිතේ හැසිරීම තුනක් තියෙනවා. තොර වේදනා. වේදනාව දැනගත්ත, වේදනාව දැකගත්ත, වේදනාවේ හටගන්ම දැනගත්ත. ස්පර්ශ ප්‍රත්‍යයමයි හටගන්න. විනාශය දැනගත්ත, විනාශය දැකගත්ත. ඒ නාම ධර්ම වල ආයශ චිත්තක්ෂණයේ තුළ ඇති වෙලා නැති වුණා. දිවහා බාහිර රාශියේ චිත්තක්ෂණ 17ක් තුළ ඇති වෙලා නැති වුණා. හරි. ඒකේ නිබ්බත්ති ලක්ෂණය දැක්ක අලුතෙන්ම උපදිනවා. දැන් ඒක හොඳට ප්‍රායෝගික ජීවිතයේදී බලන්න පුළුවන්. යම් ආහාරයක් දිවේ තියෙන ක්ෂණයෙන් ඒ විඳීම දැනෙන. වෙන ආහාර පිටක් තිබ්බනම් ඒක දැනෙන වේදනාව වෙනයි. පානේ සිතේ හැසිරීම වෙනයි. ඒ සිතේ හැසිරීම වෙනයි. එහෙනම් මෙන්න මේ ආකාරයට සිත හැසිරෙනවා. සිතේ හැසිරීම තියෙනවා. ජීවා සම්පස්ස, ජීවා විඥාන, ජීවා සම්පස්සජා වේදනා. එහෙනම් ඒතර අපිට වෙන් කරගන්න පුළුවන්. ඒතර වේදනාව දැනගත්ත, වේදනාව දැකගත්ත. වේදනාවේ හටගන්ම දැනගත්ත, දිව මූලික කරගෙන හටගන්න වේදනාවත් අපි දැනගත්ත, දැකගත්ත. ඔව් නාම ධර්ම තුනක්, රූප ධර්ම දෙකක්. රූප ධර්ම දෙකක ක්‍රියාවක් තියෙනවා, නාම ධර්ම තුනක ක්‍රියාවක් තියෙනවා. අලුතෙන්ම උපදින ශරණෙන් නැති වෙනවා. නිබ්බත්ති ලක්ෂණය හා විපරිණාම ලක්ෂණය. උදේ වේය. උදේ කියන්නේ හට ගන්න, වේය කියන්නේ නැති වෙන. උදේ වේ ඥානෙ, ඥානෙ කියන්නේ නුවණ. ඇති වෙන නැති වෙන බව ශරණෙන් නුවණට හසු කරගත්ත උදේ වේ ඥානෙ. මෙන්න ඥාන උපදින ආකාරය. ඒ පරීක්ෂණය තුළින් ලබා ගන්න අවබෝධය තුළ ඥාන උපදින ආකාරය මේ කියන්නේ. නිවැරදිව උපදිනවා. පැහැදිලිව උපදිනවා. අතුල දර්ශනය වෙන්නේ අනිත්‍ය. අනිත්‍යයි දර්ශනය වෙන්නේ. අයියෝ මේ තරම් කෙටි කාලයක් තුළ මේ ක්ෂණයක් පාස ඇති වෙලා නැති වෙනවා නම් මෙතන කොහෙද නිත්‍ය ස්වභාවයක් තියෙන්නේ. අනිත්‍ය ස්වභාවය. අස්තිර ස්වභාවය. తాවකාලික ස්වභාවයක් තියෙනවා. අන පැහැදිලිව දැනගත්ත, පැහැදිලිව දැකගත්ත, ඒ පැහැදිලිව නිවැරදිව දැනගත්ත, දැකගත්තද ඒ තථාගත ධර්ම. බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු න්‍යායයි. හේතුඵල. හේතු අයින් කරොත් ඵලයක්. ඵලය නිරුද්ධයි. මේ අවබෝධය තුළ තෘෂ්ණාව ඇලෙන ස්වභාවය, ඇලෙනවා කියන්නේ සිතේ හැසිරීම, ඒ ස්වභාවය දුර්වල වෙනවා. අපිට ඕනේ ඒක දුර්වල කරගන්න. ඇයි? අපි ඇලිලා ඉන්නේ. දිවටත් ඇලිලා, රසයටත් ඇලිලා. නාසයටත් ඇලිලා, ගන්ධයටත් ඇලිලා. කනටත් ඇලිලා, ශබ්දයටත් ඇලිලා. ඇහැටත් ඇලිලා, රූපයටත් ඇලිලා. ඇයි? අනවබෝධය නිසා. අනවබෝධය නොතේරෙනකම, නොයැටීම, මුලාව. එහෙනම් අවබෝධය තුල නිවැරදිව දැන ගැනීම, නිවැරදිව දැක ගැනීම තුළ ඇලීම දුර්වල වෙනවා. එහෙනම් ඒ තුළ පහළ වෙන්නේ ප්‍රඥාව. ඒ තුළ පහළ වෙන්නේ ප්‍රඥාව. ආයත් බුදුරජාණන් වහන්සේ දේශනා දැන් ඒ තුළින් අපි යම් ස්ථාවරයකට එන්න ඕනේ. සහතික වෙන්න ඕනේ සිතට. ඒ සහතිකය දැන් අපි ඇහෙනොත් සහතිකේ පටන් ගත්ත සහතික කරගන්න ආකාරය කණෙන් එක තව ටිකක් වැඩි කරගත්තා නාසය පරීක්ෂා කළා මූලික වෙලා හට ගන්න වේදනාව පරීක්ෂා කළා බලලා ඒකත් අපි තව ටිකක් සහතික කරගත්තා දැන් දිවත් පරීක්ෂා කළා බලලා තව ටිකක් සහතික කරගත්තා දැන් අපි තවත් ගන්නවා එකක් පරීක්ෂණයට මොකක්ද කාය සංපස්සජ වේදනා
එහෙම විඳීමකුත් තියෙනවා. කය. ඒ විඳීමත් අපි නිවැරදිව දැනගන්න ඕනේ, නිවැරදිව දැක ගන්න ඕනේ. ඒකත් නිවැරදිව දැනගන්න ඕනේ, නිවැරදිව දැක ගන්න. කොහොමද වෙන්නේ? කය කිව්වේ සුද්දාස්තික කලාපේට. ශරීරය කියලා කතා කරනවා. ශරීරයක් නෑ. කොටස් රාශියක එකතුවක් තියෙනවා. ඒ කොටස් රාශියමයිටි සතර මහා භූතයන්ට. ඒකේ අනිත් කොටස් අතර වර්ණ ගන්ධ රස ඕජා සුද්දාස්තික කලාපේ ක්‍රියාවක් තියෙනවා. කය කියලා ගන්න තැන, ශරීරය කියලා ගන්න තැන. ඒකට ගෝචර වෙන්නේ බාහිර පහස. බාහිර සීත උෂ්ණ දෙක එකට ගෝචර වෙනවා, සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙනවද? ඒ අනුව සිතක් හැදෙනවා, කාය විඥානෙ. ඒතර බාහිර සීත උෂ්ණ දෙකේ තියෙන සුද්දාස්තික කලාපේ ක්‍රියාවක්. කයෙත් තියෙන සුද්දාස්තික කලාපේ ක්‍රියාවක්. සිද්ධ වෙනවා ක්‍රියා දෙකක්. ක්‍රියා දෙක එකට සම්බන්ධ වෙනවා. සීත උෂ්ණ දෙකේ ක්‍රියාව හා කයේ ක්‍රියාකාරීත්වය. සුද්දාස්තික කලාප දෙකේ ක්‍රියාකාරීත්වය එකට සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙනකොට සිතක් හැදෙනවා. ඒ හැදෙන සිත කාය විඥානය. පහස පිළිබඳව දැනගන්නව සිතක් හැදෙනවා. කාරණා තුන එකතු කරන්නේ ස්පර්ශයයි. ඒ සිතේ හැසිරීමක් ස්පර්ශය කියන්නේ. කයෙන් විඳිනවා නම් ස්පර්ශය ඕනි. කාය සංපස්සදා වේදනා. ඔන්න වේදනාව කයනොත් අපි දැනගත්තා, දැකගත්තා. කයනොත් දැනගත්තා, දැකගත්තා. හටගන්ම දැනගත්තා, දැකගත්තා. කොහොමද? කය චිත්තක්ෂණ 17ක් කායය ඇතිව හටගන්න ශනේම නැති වෙන. සීත උෂ්ණ දෙකක් චිත්තක්ෂණ 17ක් තුල හටගන්න ශනේ නැති වෙන. ඒ ධර්මතා දෙක එකට සම්බන්ධ වීම නිසා කොහෙවත් නැති ධර්මතාවයක් එනවා. කාය විඥානය පහස පිළිබඳව දැනගැනීමේ සිත. ඒ සිතේ හැසිරීම කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශයයි. ස්පර්ශය කියන්නේ සිතේ හැසිරීම. ස්පර්ශය නිසා විඳිනවා කියන්නේ සිතේ හැසිරීම. දැන් සිතේ හැසිරීම තුනක් තියෙනවා. රූපේ හේව සුද්දාස්තික කලාප දෙකක හැසිරීමක් තියෙනවා. එතන හැසිරීම දෙකක් තියෙනවා. කය බාහිර පහස. බාහිර පහසෙත් තියෙන හැසිරීමක්. සුද්දාස්තික කලාප හැසිරීමක්. කයේ තියෙන හැසිරීමක් සුද්දාස්තික කලාප හැසිරීමක්. ඒ දෙක නිසා දෙකේම නැති කොහෙවත් නැති ඒවා එනවා එතන ඉඳලා. ඒ ප්‍රත්‍යයට අනුරූපව හදනවා ඵල. ප්‍රත්‍ය කිය උපකාර ධර්ම. ඒට අනුරූපව හදනවා ඵල කාය විඥානය. එතන තියෙන සීත උෂ්ණානුව තමයි ඒ සිත හැදෙන්නේ. ඒ සිතේ හැසිරීමක් විතරයි. ප්‍රමා මුලිනුත් කියලා තියෙනවා මේ සිතක් කියලා දෙයකුත් මේ අභ්‍යන්තරය තුල නැහැ. ඒ සිත කියලා හටගන්න ඒ ධර්මතාවයත් ඒ නාම ධර්මයත් ප්‍රත්‍යයට අනුරූපව තමයි හටගන්නේ. උපකාරයට අනුරූපවයි හටගන්නේ. ප්‍රත්‍යයට අනුරූපවයි මේ සිත නැමැති ඵලය උපදවන්නේ. සිතයි කියලා දෙයක් ස්ථිරව කැතුලේ නේ. ඒතර බලන්න අපි කොච්චර මුලාවකද ඉන්නේ. කයයි කියලා දෙයක්වත් මේක ඇතුලේ නේ. සිතයි කියලා දෙයක්වත් මේක ඇතුලේ නේ. හැබැයි ඔකට පුච්චලේ කාරුඩ කරගෙන තියෙනවා. කෙනෙක් ඔක ඇතුලට රින්ගවලා තියෙනවා. ඊට පස්සේ කෙනා ඒ පුච්චලේ මගේ කියලා දාගත්තා. ආයේ මට අයිති කියලා දාගත්තා. අනවබෝධය නිසා. ඒ කය මම කියලා දාගත්තා. ඒතර ක්‍රියා කරන්නේ මම. දැකීම කිව්වේ ඒකට. එහෙනම් අන්න අපි පරික්ෂා කරා. ඒතර කාය සංපස්සජා වේදනා කය ශරීරේ බාහිර පහස දෙක නිසා හැදුවා සිතක් නාම ධර්මයක් කොහෙවත් නැති එකක් ප්‍රත්‍යයට අනුරූපව ඵලයක් හැදුවා.
කර්ණ තුන එකතු කළ දෙන ස්පර්ශය නැමැති නාම ධර්මයේ සිටේ හැසිරීම ඒ අනුව විඳීම නැමැති සිටේ හැසිරීමක් තියෙනවා. හැබැයි ඔකට අපි මම විඳිනවා කියලා දාගන්න. වේදනාව මට විඳින්නේ මම. වැරදි. ඒ වැරදි දැකීමට කියනවා මිත්‍යා දෘෂ්ටි. නිවැරදිව දකින්න සම්මා දිට්ඨිය. හේතු ප්‍රත්‍යයට අනුරූපව ක්‍රියාත්මක වෙන ආකාරය දකිනවා නම් සම්මා දිට්ඨිය. දැන් අපි අර මුලින් සහතික කරගෙන ආපුව දැන් තව ටිකක් සහතික වෙනවා. සිතේ හැසිරීම වෙන් කරගත්තා. සුද්දාෂ්ටක කලාපවල හැසිරීම වෙන් කරගත්තා. ඒවා වුණොන්ට ප්‍රත්‍ය වෙන ආකාරය අපි හොඳට නුවණින් දැනගත්තා, දැකගත්තා. ඒතර වේදනාව දැනගත්තා, වේදනාව දැකගත්තා. දැනගත්තා වේදනාවේ හටගැන්ම දැකගත්තා. වේදනාවේ විනාශය දැනගත්තා, දැකගත්තා. අලුතෙන් මේන එනසනේ නැති වෙනවා. ඒක චිත්තක්ෂණයක් ආයිෂ කාය විඥාණයටත්, කාය සංපස්සයටත්, කාය ස්පර්ශය නිසා ඇතිවන වේදනාවටත් ආයිෂ චිත්තක්ෂණ 3යි. විඥාණයට එක චිත්තක්ෂණයයි, ස්පර්ශයට එක චිත්තක්ෂණයයි, විදීමට එක චිත්තක්ෂණයයි. දැන් බලන්නකො පොඩ්ඩක්. හැබැයි දැන් මේක තමන්ගේ ශරීරයෙන් විතරක් පරීක්ෂා කරලා තහවුරු වෙන්නේ නැහැ. සාති කරන්න බෑ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන පිටත කය දිහාත් බලන්න. තමන්ගේ කය දිහා බලන ආකාරයටම පිටත කය දිහාත් බලන්න. ඒ කියන්නේ බාහිර කෙනෙක්ගේ කය මේ විදිහටද වේදනාව සිද්ධ වෙන්නේ. එතකොට එතන එහෙම නිවැරදිව දකිනවා නම් නිවැරදිව දැනගන්නවා නම් නිවැරදිව දැක ගන්නවා නම් බාහිරින් කෙනෙක් දකින්නේ නැහැ. බාහිරින් පුච්චලයක් දකින්නේ නැද්ද? බාහිරින් කෙනෙක් දකින්නේ නැද්ද? එයාට පුළුවන් තමගේ දරුවන්ගෙන් අයින් වෙන්න. හැබැයි මනසින් අයින් වෙන්න. ඒක වරදවා තේරුම් ගන්න එපා. ආම්දුරලා බණ කියලා අපේ දරුවන් කියන දෙමව්පියන් තියෙන සම්බන්ධයක් නැති වෙනවා කියලා කියනවා. මනසින් දැනගන්න. මනසිනුයි දැක ගන්න. දෙමව්පිය දරුවන්ගේ සම්බන්ධතාවය තියෙන අනිවාර්යෙන්. මේ ලෝකේ පවත්නේ යම් දවසක එදා ඉඳලම තියෙන ඕක අයින් කරන්න බෑ ලෝකේ. හැබැයි අපි නිවැරදිව දැනගත්තා, දැකගත්තා නම් ඒ අයලත් පිළිබඳව තියෙන ඇලීම අයින් වෙනවා මනසින්. අපිට අවශ්‍ය කරන්නේ ඒකයි. එයාලා පිළිබඳව තියෙන ඇල්ම, එයාලා පිළිබඳව තියෙන බැඳීම, එයාලා පිළිබඳව තියෙන ආශාව ගිලිහෙනවා. ඒක අපිට අයින් කරගන්න ඕනේ. ඇයි අයින් කරගන්න ඕනේ? එහෙම නැත්නම් අයින් කරගත්තේ නැත්නම් අපිට නැවත ප්‍රතිසන්දියක් හදනවා. තෘෂ්ණාව මූලික වෙලායි ප්‍රතිසන්දිය හදන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මේ සත්‍යය කතා කරන්නේ සත්‍යය කියලා ධර්මයේ තේරුම් කළ දෙන්නේ. ඒකට එන්නේ තෘෂ්ණාව නිසා. තෘෂ්ණාව නිසා. තෘෂ්ණාව කියලා ඇලෙන ස්වභාවය. ඒ ඇලෙන ස්වභාවය කියන්නේ සිතේ හැසිරීම. එහෙනම් කාය සංපස්සජා වේදනා. ඒතර අපි කයනොත් ඒ විඳින විඳීම පිළිබඳව අපි නිවැරදිව දැනගන්නවා, දැක ගන්නවා. මේ වේදනාවේ හටගන්ම දැනගන්නවා, දැක ගන්නවා. ඒකේ විනාශය දැනගන්නවා, දැක ගන්නවා. චිත්තක්ෂණ 17ක් තුළ ක්‍රියාත්මක වෙන කය හා බාහිර පහස සුද්දාස්තක කලාප දෙකක ක්‍රියාවක්. ඒ දෙකේම නැති කරුණු තුනක් එතන ඉඳලා ක්‍රියාත්මක වෙනවා. කාය විඥානය, කාය සංපස්සා, කාය සංපස්සජා වේදනා. සිතේ ඇසිරීම තුනක් තියෙනවා. ස්නේහයෙන් හට ගන්නවා. කායට හා බාහිර පහසට චිත්තක්ෂණ 17ක කාලයක් තියෙනවා. ඒ කියන්නේ තත්පරයක් ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක්. සිතේ හැසිරීම වල තියෙන්නේ කාය විඥාණයට, කාය සංපස්සා, කාය සංපස්සජා වේදනා කියන ඒ අවස්ථා තුනටම තියෙන චිත්තපට. දැන් මොකක්ද මේ අපි කරන්නේ? බලන්න. නැති දෙයක් ඇති දෙයක් හැටියට දාගෙන, නැති දෙයක් ඇති දෙයක් හැටියට අල්ලගෙන, මනස හිර කරගෙන, මනසෙන් දුක් විඳිනවා. ඒ මනසින් විඳින දුක ඒකට කයත් මූලික වෙනවා. කයත් උපකාර වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන එහෙනම් කයනු දුක් විඳිනවා, මනසනු දුක් විඳිනවා. එයි අනවබෝධය නිසා. අවබෝධය නිසා ඒ විඳීමට ඇලෙන්නේ.
සිත අයින් කරගන්න. සිත අයින් වෙනව ස්වභාවයෙන්. අයින් කරගන්න දෙයක් නෑ. අයින් වෙනව ස්වභාවයෙන්. එයි අධ්‍යාත්මිකත් බැලුවා බාහිරත් බැලුවා. ඒතොර බාහිර පිටත වේදනාවන් බලන්න ඕනේ. ඒතොර පිටත කෙනෙක්ගේ ඇහැ මූලික වෙලා හටගන්න විඳීමත් බලන්න ඕනේ. කොහොමද සිද්ධ වෙන්නේ? ඒතොර පිටත කෙනෙක්ගේ කන මූලික වෙලා හටගන්න විඳීමත් අපි නිවැරදිව දැනගන්න දැක ගන්න ඕනේ. වේදනාව දැනගන්න මේක වේදනාව. වේදනාව හටගන්ම දැනගන්න ඕනේ දැක ගන්න ඕනේ. ඒ විනාශයත් දැනගන්න ඕනේ දැක ගන්න. මොකද තමන්ගෙන්ම විතරක් මේක සාතික වෙන්නේ. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බාහිර පිටත කෙනෙක් පිළිබඳව ඒ විඳින වේදනාව කොහොමද සිද්ධ වෙන්නේ කියලා නිවැරදිව පරීක්ෂා කරන්න. නිවැරදිව සොයලා බලන්න. මට එහෙමනම් එයාටත් එහෙම තමයි. හැබැයි ඒක ඒ විදිහට පරීක්ෂා කරලා ඉවරලා සිතට සහතික කරගන්න ඕනේ. සිතට අනුගත කරගන්න ඕනේ. අන්න ඒ සහතිකය ස්ථිර වෙනවා. ඒ සහතිකය හොඳට මනසට අනුගත වුණාට පස්සේ ස්වභාවය සිතෙන් අයින් කරන්න බෑ. ඒතර මෙච්චර කාලයක් එයා ඒ වේදනාවන් පිළිබඳව තිබ්බ අනවබෝධය එයාගේ මනසින් බැහැර වෙනවා. එයා වේදනාව පිළිබඳව නිවැරදිව අවබෝධ කරගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මම වේදනාව අවබෝධ කළා. වේදනාවේ හේතුව අවබෝධ කළා. වේදනාව නැති කිරීම අවබෝධ කළා. නැති කිරීමේ මාර්ගය. ඒතොර එහෙනම් අපි තාම අවබෝධ කරලා නැහැ. ඒ නැති නිසා, නොතේරෙන නිසා, නොවැටහෙන නිසා අපි නැවත මම විඳින හැටියට දාගෙන පුච්චලේ කාරූඪ කරගෙන කෙනෙක් කාරූඪ කරගෙන ඒ අනුව සිතේ හැසිරීම ඇදගෙන යනවා. ඉතින් සිතේ හැසිරීම ඇදගෙන යන්නේ තෘෂ්ණාවත් එක්ක. ඒ විඳීම තුල ඇලෙනවනේ. ඇලෙනවා කියන්නේ තණ්හා. ඒතර තෘෂ්ණාවත් එක්ක ඒ කියන්නේ තෘෂ්ණාව කියන්නේ සිතේ හැසිරීම. ප්‍රේ ධර්මතාවයත් එක්ක ඇදගෙන යනවා ගිහිල්ලා ආයි භව දෙකකට තව භවයකට සම්බන්ධ කරනවා චුති ප්‍රතිසන්දි. හැබැයි ඉතින් කොහේ සම්බන්ධ කරයිද දන්නේ. අන්න ඒකයි බයි. උසස් තැනක උපදිනවා. උසස් තැනක රටේ නායකයෙක් හැටියට ප්‍රභූවරයෙක් හැටියට ලෝකෙම පිළිගත් කෙනෙක් හැටියට උපදිනවා. එයා සත්පුජ්‍යර සංඥාවෙම තමයි ජීවත් වෙන්නේ. හැබැයි අත් පරලව යනවා. පරලව ගියාම එයාව ගේනවා නිදහස් චතුරස්‍රයට. ඒ ප්‍රභූවරු ගේන්නේ එතනට නිදහස් චතුරස්‍රයට. විශාල වේදිකාවල් එහෙම හදලා ස්වාමීන් වහන්සේලා 100 නමක් විතර වඩින. රටේ නායකයෙක් වෙනවා. ලෝකයට මේක සජීවී දෙනවා. එවලෙම ඒක දැනගන්න දැක ගන්න ඉඩ සලසන සජීවී දෙනවා. ආචාර වෙඩිමුරක් තියෙනවා. අවසානයේ හෙලිකොප්ටර් එකේ මල් දානවා. හැබැයි යා මැරිලා ඒ ගෙදර ඉන්න බැල්ලිගේ කුස පිළියෙල වෙලා තියෙනවා. පිළිසිඳ ගැනීමට සුදුසු ආකාරයට කුස සකස් වෙලා තියෙනවා ගර්භාෂය. හැබැයි දන්නේ නැහැ ඒ ගෙදර ඉන්න පුච්චලයා නැවත කොහෙද ඉන්නේ කියලා. අර බැල්ලිගේ කුසේ නෑ කියන්න බෑ. ඒක බුදුරජාණන් වහන්සේ ඕන තරම් කරුණු කාරණා එක්ක පැහැදිලි කරලා තියෙනවා. අර හෙලිකොප්ටර් එකේ මල් දාන ආචාර වෙඩිමුර පලාතම දෙදරන හෙලිකොප්ටරේ මල් දානවා. හැබැයි ගෙදර බැල්ලිගේ කුස පිළිසිඳාර. මෙන්න මෙවැනි සංසාර ගමනක් තියෙන්නේ අපිට. දැන් ඔක කැමති නම් ප්‍රභූවරයෙක් වෙන්න. ප්‍රභූවරයා කියලා කියන්නේ චුල්ලසෝතාපන්න පුච්චලයා. අන්න යාට නම් ප්‍රභූවරයෙක් කිව්වට කමන්නේ. නායකයෙක් කිව්වට කමන්නේ. එයි එයා යන්නේ අර තිරිසන් සත්‍යයේ කුසට යන්නේ. එයා പ്രേත ලෝකයට යන්නේ. එයා අටමහා නිරයට යන්නේ. අන්න එයාට නම් ප්‍රභූවරයෙක් කිව්වට කමන්නේ. එයාට නම් ආචාර වෙඩිමුර තිබ්බත් කමන්නේ. හෙලිකොප්ටරේ මල් දැම්මත් කමන්නේ. දැන් කාටද මල් දාන්නේ? හෙලිකොප්ටර් එකේ ආචාර වෙඩිමුර තියන්නේ කාටද? හැබැයි ගෙදර බැල්ලිගේ කුස පිළිසිඳාරයි. නැත්නම් ගෙදර ඉන්නවා නම් කිරි එළදෙනක් වැස්සියක් කියනවා නම් වැස්සිය කුස පිළිසිඳාරයි. අර හෙලිකොප්ටර් එකේ මල් දාන. විකාර ලෝකයක්. නැද්ද කියලා හොඳට කල්පනා කරලා බලන්න. විකාර ලෝකයක්. මුළු ලෝකෙම විකාර
පැහැදිලිව කියලා දුන්නා. ඔය විකාර ලෝකයෙන් මිදෙන්න. ඒවා ප්‍රාර්ථනා කරන ඒවා බලාපොරොත්තු වෙන අය ගියාවේ කරන්න දෙන්නේ. ධර්මයේ දේශනා කළා තියෙනවා, ධර්මයේ පැහැදිලි කරලා දීලා තියෙනවා. අවබෝධ කරන්නේ නැත්නම් ඒක අවිද්‍යාවේම ගතියයි. තේරෙන්නේ නැත්නම් වැටහෙන්නේ නැත්නම් අවිද්‍යාවේම ගතියයි. ඉතින් කර්ම ආවරණ, ක්ලේශ ආවරණ, විපාක ආවරණ. ආවරණ වලින් වැහිලා නම් ඉතින් කරන්න දෙයක්වත් නැහැ. බුදුරජාන් වහන්සේට කරන්න දෙයක්වත් නැහැ. අපට කරන්න දෙයක්වත් නැහැ. එහෙනම් නිවැරදිව දැනගන්න, නිවැරදිව දැකගන්න. මනෝ සංපස්සජා වේදනා. තවත් වේදනාවක් තියෙනවා. මනසින් විඳිනවා. ඒ මනසිනුත් විඳිනවානේ. ඒක තමයි ගොඩක් බරපතල. මනසින් විඳින වේදනාව. ඒකට පළමුවෙන් ඉදිරිපත් වෙන සිත කියන නාම ධර්ම. චිත්තක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙලා යන නාම ධර්ම ඉදිරිපත් වෙන ඉස්සෙල්ලා. ගෝචර වෙන බාහිර අරමුණ. ධම්ම කියලා කියන එක. ඒ නාම ධර්මයක් හෝ රූප ධර්මයක් සම්බන්ධ වෙන මනසත් එක්ක. දෙකේම නැති දෙයක් එනවා. ඒතර මනස වෙගන්න වේදනාව දැක ගන්න. වේදනාවේ හටගන්ම දැනගන්න, හටගන්ම දැක ගන්න. විනාශය දැනගන්න, විනාශය දැක ගන්න. මනස බාහිර අරමුණු. ඒ මනස කියලා මම කලින් කිව්වා මේකේ ස්ථිරව පවතින එකක් නෙමෙයි මනස කියන්නේ. ප්‍රත්‍යයට අනුරූපව සකස් වෙන ස්වභාවික ක්‍රියාවක්. සෙනයක් පාස ඇති වෙවි නැති වෙනවා. එම ස්වභාවයක් තියෙන සිතේ විඥානේ. මානසික. බාහිර ආරම්මණයක් ගන්නවා. දෙකේම නැති දෙයක් වෙනවා මනෝ විඥානේ. අන නාම ධර්මයක් හැදුවා. ඒතොර නාම ධර්මයට මුලින්ම ඉදිරිපත් වෙන නාම ධර්මය. බාහිරින් ගත්ත රූප ධර්මයක් නම් ඒ සුද්දාෂ්ටක කලාපයක ක්‍රියාවක් සම්බන්ධ කරගත්ත මනස. එහෙම නැත්නම් ගත්තේ විඳීමක් හෝ හඳුනා ගැනීමක් හෝ සිත හැසිරිච්ච ආකාරයක් බලවත් වීමක් නම් ඒකට කියව සංස්කාර කියලා. අන නාම ධර්මයක් සම්බන්ධ කරගෙන මනෝ විඥානයක් හැදුවා. ස්පර්ශයි කර්ණ තුන එකතු කළේ ස්පර්ශය නිසා විඳින. ඒතර චිත්තක්ෂණයක් තුළ ඇති වෙලා යන සිතේ හැසිරීම් තුනක් තියෙනවා. මනෝ විඥාන, මනෝ සංපස්ස වේදනා. මනස හතරක් තියෙනවා. මනස මූලික වුණ නිසා නාම ධර්ම හතරක්. රූපයක් නම් අරමුණු කරේ රූප ධර්ම එකයි. ඒ කියන්නේ සුද්දාෂ්ටක කලාප වල හැසිරීම එකයි. හැබැයි අරමුණු කලේ තවත් නාම ධර්මයක්ම නම් විඳීමක් නම් අරමුණු කලේ හඳුනා ගැනීමක් නම් අරමුණු කලේ සිත හැසිරිච්ච ආකාරය බලවත් වෙච්ච ආකාරය කුසල ආරම්මණයක් හෝ අකුසල ආරම්මණයක්. ඒක නාම ධර්මයක්. පහම නාම ධර්ම. අන්න ඒතොරේ නාම ධර්ම පහට ආයුෂ චිත්තක්ෂණ පහයි. චිත්තක්ෂණ පහයි ආයුෂ. ඊට වැඩි ආයුෂයක් නැහැ. මනසටත් එක චිත්තක්ෂණයයි ආයුෂ. බාහිර ආරම්මණය ආයුෂත් එක චිත්තක්ෂණය. දෙක නිසා ඇදිච්ච සිතටත් ආයුෂ එක චිත්තක්ෂණය. කර්ණ තුන එකතු කර ස්පර්ශයට ආයුෂත් එක චිත්තක්ෂණය. ඒ ස්පර්ශය නිසා විඳින වේදනාවටත් ආයුෂ එක චිත්තක්ෂණය. අලුතෙන් මේනවා වෙන සනෙන් නැති වෙනවා. අලුතෙන් මේනවා එන්න සනෙන් නැති වෙනවා. නිබ්බති ලක්ෂණය විපරිණාම ලක්ෂණ. අනිත්‍යයි කියලා පේන්නේ නැද්ද? නිට්ටයයි කියලා පේනවද? එහෙනම් තාම වැටහිලා නැහැ. තවත් පේනවා නම් නිට්ටයයි කියලා මනසත් බාහිර අරමුණු නිට්ටයයි කියලා පේනවනම් ඒ දෙක නිසා හැදෙන සිතත් නිට්ටයයි ස්ථිරයි කියලා පේනවනම් කාරණා තුන එකතු කරන ස්පර්ශයන් නිට්ටයයි ස්ථිරයි කියලා පේනවනම් ස්පර්ශය නිසා විඳින මනෝ සංපස්සජ වේදනාවක් නිට්ටයයි ස්ථිරයි කියලා පේනවනම් තාම ස්ථාවර වෙලා නැහැ. සත්‍ය අවබෝධ වෙලා නැහැ. තාම ඉන්නේ අනවබෝධය තුළ. නොවැටහීම තුළ, මුලාව තුළ. පරීක්ෂණය තුළින් විභාග කළ පරීක්ෂණය තුළින් හොයාගෙන නිවැරදි තැන එන්න පුළුවන්. ඒ පරීක්ෂණයට තමයි භාවනා කිව්වේ. ඒ පරීක්ෂණයට කිව්ව භාවනා කියලා. එහෙනම් වේදනා. දැන් වේදනා පිළිබඳව පැහැදිලිද? දැන් දැනගත්තද? බෑ. දැන් කියනකොට දැනෙනවා තමයි. තේරෙනවා කියනකොට. හැබැයි ඕක
තව පොඩ්ඩකින් මනසින් ගිලිහෙනවනේ. ඒකට මට කරන්න දෙයක් නැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ මේක ප්‍රායෝගිකව තමන් ක්‍රියාත්මක වෙන්න ඕනේ. හුදකලා තැනකට යන්න කිව්වේ බුදුරජාණන් වහන්සේ ඒකයි. ආරණ්‍ය ගර්ගතව, රුක්ක මූල ගතව, ශුන්‍යාගාර ගතව. ඉතින් ඒ ස්වභාවය gedara තියෙනවා නම් gedara එච්චරයි ඕනේ. විවේක ස්ථානයේ gedara තියෙනවා නම් මහ කැලේට යන්න ඕනේ. ගහක් මුලක වාඩි වෙන්න ඕනේ. හැබැයි බුද්ධකලාව මේක පරීක්ෂා කරලා බලන්න පුළුවන් ස්වභාවයක් පරිසරයක් නිවසේ තියෙනවා නම් Tamanට කොහෙවත් යන්න ඕනේ එතන හොඳයි. මොකද නිවන තියෙන්නේ Taman ළඟ. පැවැත්ම තියෙන්නේ Taman ළඟ, නැවැත්ම තියෙන්නේ Taman ළඟ. එහෙනම් කැලේට ගියත් පැවැත්මක් සඳහා නම් කටයුතු කරන්නේ එතන නිවන් දකින්න. gedara හිටියත් නැවැත්ම සඳහා නම් ක්‍රියාත්මක වෙන්නේ. gedarat හොඳයි. කිසි ගැටලුවක්. gedarat හොඳයි. එහෙනම් අද කතා කළේ වේදනාව ගැන. දැන් බලන්න අපි පෙර සතියේ දැන් හොඳට විභාග කරලා හොඳට පරීක්ෂා කරලා හොඳට සිතට සහතික කරගෙන තියෙනවනේ. දැන් ඊගාවට අපි අල්බන සතියේ කතා කරන්නේ සංඥා ස්කන්ධය ගැන. රූප වේදනා සංඥා සංකාර විඥාන. පහ තමයි විශ්වය තුළ ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි ක්‍රියාත්මක වෙන්නේ කාලය හා අවකාශය අතර. පුච්චලයක් යහම එහා යන්නේ නැහැ. පුච්චලේ ගමන් කරන්නේ මේ සතර මහා ධාතු සුද්දාෂ්ටක කලාප දෙක ක්‍රියාව හා සිතුවිලි වල ක්‍රියාව සිද්ධ වෙනම කාලය හා අවකාශය අතර. නාම රූප දෙකේ ක්‍රියාවලිය තියෙන කාලය හා අවකාශය අතර. සත්පුජ්‍ය සංඥාවෙන් මනස අයින් කරගත්තා. ඇලීම දුර්වල වෙයි. නැවත ඇලෙන්නේ. නැවත ඇලෙනවා නම් අවබෝධ වෙලා නැහැ. ඇලීම දුර්වල කියලා තමන්ට පේනවා නම්, තමන්ට වැටහෙනවා නම්, තමන්ට තේරෙනවා නම් මේ අවබෝධය තුළ මගේ සිතේ හැසිරීම, ඇලීම නැමැති සිතේ හැසිරීම මට දැන් අඩුයි. මගේ සිත ඇලෙන ස්වභාවයට මගේ සිත හැසිරෙන්නේ නැහැ කියලා තමන්ට පේනවා. පෙනෙයි කොයි වෙලේ හරි. හැබැයි අවබෝධය තුළ. අනවබෝධය තුළ පේන්නේ. ඒකයි අපි බණ කොච්චර කිව්වත් ධර්මයේ දේශනා කරන්න පුළුවන්. පැය ගණන්, දින ගණන්, සති ගණන් ධර්මයේ දේශනා කරන්න පුළුවන්. හැබැයි නිවැරදි අවබෝධ කරගන්නේ නැත්නම් අර ඇලීමේ සිට ඒ හැසිරෙන ඇලීම කියලා ඒ ඇලීම කියන ස්වභාවයේ සිටේ හැසිරෙනවද? යට බලාපොරොත්තු වෙන්න දෙයක් තියෙනවා. ඒ තමයි දුක. දහම් දෙසුවේ දුකෙන් නිදහස් වෙන්න. බුදුරජාණන් වහන්සේ. මහණෙනි දුකක් තියෙනවා. දුකට හේතුවක් තියෙනවා. නැති කිරීමක් තියෙනවා, නැති කිරීමේ මාර්ගයක් තියෙනවා. විෂයන් හතරක් හොයන්න එපා කිව්වා. හොයන්න ගිය කෙනෙක් උම්මත්තක වෙයි කිව්වා. එයාගේ ජීවිත කාලය අවසන් වෙයි, යාට හොයාගන්න බෑ කිව්වා. එයාගේ ජීවිත කාලෙම අවසන් වෙයි. ලෝක විශ්ය, චිත්ත විශ්ය, කර්ම විශ්ය, ඉර්ධි විශ්ය කියන විෂයන් හතර. මේ සිත කොහෙන්ද පටන් ගත්තේ? කාටද හොයන්න පුළුවන්? මේ කර්මය කොතනින්ද පටන් ගත්තේ? මේ ලෝකය කොතනින්ද පටන් ගත්තේ? ඉර්ධීන්ගේ ස්වභාවය. ඒවා කෙනෙක් හොයන්න යන්න එපා කිව්වා. උම්මත්තක වෙයි කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන දුකක් තියෙනවා. දුකට හේතුවක් තියෙනවා. දුක නැති කිරීමක් තියෙනවා, නැති කිරීමේ මාර්ගයක් තියෙනවා. ඒ හතර තථාගතයන් වහන්සේ පෙන්වලා දුන්නා. මිදෙන හැටි කිව්වා. මානස අවුල් කරගෙන, විකාර කරගෙන, විකාර ලෝකයේ මනස පටලවාගෙන අපි නිරන්තරයෙන් විඳිනවා කියලා දාගෙන ඒ විඳීම තුළ මනස අලවල, සිත අලවල සත්‍ය දුකෙන් දුකටපත් වෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කරන හේතු අයින් කරනවා. හේතුන්ගෙන් හටගන්න. දැන් පැහැදිලි මේ මෙච්චර වෙලා කතා කර සියලුම දේවල් හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත බව. හේතු. තොර ශරීරයේ හේතු, බාහිර පහස හේතු. සුද්දාෂ්ට කලාප දෙක හේතු. ඒ හේතු දෙක එකට ඕනෝට ප්‍රත්‍ය වීම නිසා
නාම ධර්ම තුනක හැසිරීමක් තියෙනවා. කාය විඥාන, කාය සංපස්ස, කාය සංපස්සජා වේදනා. චිත්තක්ෂණයක් තුල, චිත්තක්ෂණ තුනක් තුල නාම ධර්ම තුනම ඉපද බින්දිනවා. ආයේ වයින්නේ ආයි කවදාවත් ජීවිතේ. අර කය හා බාහිර පහස්සේ ඒ ස්වභාවයට ආයෙන්නේ. අලුතෙන් ආයෙන්නේ. එනක්ම කොතන දැලෙන්නේ? මොකට දැලෙන්නේ? ඇයි ඇලෙන්නේ? කවුද ඇලෙන්නේ? ඇලෙන කෙනෙකුට. හැබැයි සිතක් හැසිරීමක් තියෙනවා. හොඳයි. ඉතින් පැයකමාරක් විතර අපි කතා කළා. දැන් අපට දැනගන්න අවශ්‍යයි ඔයත්තන්ගේ අවබෝධය. මොකද අපි හැමදාම කියනවා දැන් ගොඩක් කල් ඉඳලා මේ සූම් තාක්ෂණය හරහා ධර්ම දේශනා කරන්නේ. ඉතින් දැන් අපි කැමති දැනගන්න ඔයත්තන්ගේ අවබෝධය. අපිට කිව්වොත් යම් කෙනෙක්ගේ මනසට තාම අනුගත වෙලා නැත්නම් අපිට පුළුවන් ආයෙ නැවත අනුගත කරන ආකාරය පැහැදිලි කරන්න. තේරෙන්න ඕනේ. ධර්මයේ ගැඹුරුයි. හැබැයි අවබෝධ කරගන්න පුළුවන්. තේරුම් ගන්න පුළුවන්. වටහා ගන්න පුළුවන්. එහෙනම් අවබෝධ කරගන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන්, වටහා ගන්න පුළුවන් කියන මානසිකත්වයෙන් පරීක්ෂණයට බහින්න. මම අවබෝධ කරනවා කොහොමද? මම කොහොම හරි වටහා ගන්න. මම කොහොම හරි තේරුම් ගන්නවා. මම මේ භවයේ ඒ සඳහා දැඩි වෙහසක් ගන්න. සම්මා වායාම. මම ඒ සඳහා නිවැරදිව සිහිය පවත්වනවා. මම සම්මා සතිය තුළ ඉන්නවා. ඒ සම්මා වායාම හා සම්මා සතිය මට සම්මා දිට්ඨිය ඇති කරයි කොයි වෙලෙම. ඇති කරනවා. මේක වශයෙන්. ඒකද බුදුරජාණන් වහන්සේ කැප වෙලා තියෙනවා. ඒකයන අයම් බික්කවේ මග්ග. මහණෙනි මේ ධර්මතාවය දින 7ක් හෝ අවුරුදු 7ක් වැඩිම අඩුම දින 7ක් නිවැරදිව සතර සතිපට්ඨානයේ යෙදුණා. කරුණු දෙකක් බලාපොරොත්තු වෙන්න කිව්වා. අනාගාමී ඵලය හරියත් බලන්නකො මොනතරම් වටිනවද මොනතරම් ශ්‍රේෂ්ඨද? ඊට වැඩිය වටින දෙයක් ලෝකේ තියෙනවද? කාමාවචර කුසල අනන්ත කෙරුවා. කාම ලෝකවල ඇවිත්. අදත් කාමාවචර කුසලයට සිත බරයි. එපා කියන්නේ. එපා කිව්වෙත් නෑ බුදුරජාණන් වහන්සේ. රූපාවචර කුසලයක් කාමාවචර කුසලයට වඩා හොඳයි කියලා යම් අය මනසෙන් අල්ලගන්න. අදත් අල්ලගෙන තියෙනවා. ඒ අනුව රූපාවචර ධ්‍යාන උපදවන. ඒක උපාදාන කරගෙන ඒ අනුව නැවත භවයක් හදාගන්න. සමහර අය හිතන ඊටත් වඩා හොඳයි අරූපාවචර ධ්‍යානයක් උපදවන. දීර්ඝ කාලයක් ඉන්න පුළුවන්. ඒ ඉන්නමනේ බලන්න. නවත්තන්න බලන්න. ඉන්න බලන්න. ඒ තමයි පුතග්ජන ස්වභාවය. තව දවසක් හරි ජීවත් වෙන්න. තව පැයක් හරි ජීවත් වෙන්න. තව විනාඩියක් හරි ජීවත් වෙන්න. තෘෂ්ණාවේ හැසිරීමයි. තෘෂ්ණාවත් එක්ක පැටලිච්ච මානසික හැසිරීමයි. හැබැයි පුච්චලෙක් නෑ. ජීවත් වෙන පුච්චලෙක්. කෙනෙක් නෑ. නාම රූප දෙකක ක්‍රියාවක් තියෙනවා. අවබෝධ කරගන්න. යම් කෙනෙකුට තේරුනේ නැත්නම් තාම වැටහුනේ නැත්නම් පරීක්ෂණය කරලා නැහැ. අපිට හිතා ගන්න තියෙන එච්චරයි. නිවැරදිව පරීක්ෂණය කළා නම් නිවැරදිව වැටහෙනවා. නිවැරදිව අවබෝධ වෙනවා. නිවැරදිව තේරෙනවා. ඒ තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මයෙන් අවබෝධ වෙනවා. ඒ අවබෝධය තුළ අර ඇලීම නැමැති සිතේ හැසිරීම ඒක ක්‍රමක්‍රමයෙන් දුර්වල වෙනවා. එකපාරට තණ්හාව නැති කරන්න ලෝකේ කාටවත් කරන්නේ. හැබැයි ක්‍රමක්‍රමයෙන්ම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ධර්මතා පහේ නිවැරදි ක්‍රියාකාරීත්වය අවබෝධ වීම තුළ තණ්හාව නැමැති මනසේ හැසිරීම ක්‍රමක්‍රමයෙන් දුර්වල වෙයි. දුර්වල වෙනවා. දුර්වල කරන්න ඕනේ. දුර්වල කරලා විතරක් නෙමෙයි අවසන් කරන්න ඕනේ. නැත්තම් හදන්න. චුට්ටක් හරි තිබ්බොත් හදන්න. දශමයක් හරි තිබ්බොත් හදන්න. තෘෂ්ණාව. ඒ තෘෂ්ණාව නැමැති ධර්මය ඒ සිතේ හැසිරීම ඉඩ දෙන්නේ අවිද්‍යාව.
එනිසා තමයි තථාගතයන් වහන්සේ අවිද්‍යාවයි තණ්හාවයි ප්‍රහාණය කළ යුතු ධර්ම ඉවත් කළ යුතු ධර්මතා දෙකක් හැටියට ළඟ තියාගත යුතු ධර්මතා දෙකක් හැටියට නෙමේ දේශනා කරන්නේ අවිද්‍යාවයි තණ්හාවයි ඉවත් කළ යුතු ධර්මතා දෙකක්. හොඳයි අපි ඉවත් කළා තියනවද? එහෙනම් ඉවත් කරන්න අපි මහන්සි වෙනවද? වෙර වඩනවද? උත්සාහවන්ත වෙනවද ඉවත් කරන්න? ඒක තම තමන්ගේ මානසික මට්ටම අනුව. හොඳයි. දැන් කතා කරන්න. දැන් මේ ධර්මයේ සෝම් තාක්ෂණය හරහා ධර්මයේ ශ්‍රවණය කරන ඕන කෙනෙකුට දැන් කතා කරන්න පුළුවන්. කතා කරලා අහන්න. අපි කැමති නැත්තන්ගේ මානසික මට්ටම තේරුම් ගන්න. ආන ප්‍රශ්නය තුලින් මානසික මට්ටම තේරුම් ගන්න පුළුවන්. කියන්න බය වෙන්න එපා. නොතේරෙන දේ තේරුම් ගන්න. ස්වාමීන් වහන්සේ ඔව්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔව් කියන්න. එහෙනම් මට පොඩ්ඩක් අර සුද්ධාෂ්ටකයයි සුද්ධාෂ්ටක කලාපයයි කියන එක නැවත පොඩ්ඩක් විග්‍රහ කරලා පෙන්නනවාද ස්වාමීන් වහන්සේ? දරුවන් සරණයි. සුද්ධ කියන්නේ පිරිසිදු. අෂ්ට කිව්වේ 8ට. කලාප කිව්වේ සමූහයක් ඉඳලා. සමූහයක් තියෙන්නේ. ඕකේ එකක් නෙමෙයි. විශාල කොටසක් තියෙනවා. සුද්ධාෂ්ටක. දැන් ඕකේ අවසානය පරමාණු වශයෙන් ගත්තොත් ඊටාම සියුම් තැනක් නේ. ඒකෙත් තියෙනවා සුද්ධාෂ්ටක. ඇහැට පෙනෙන්න නොපෙනෙන තරමේ අනිශ්චයකින් බලලා යම් චූටිම දෙයක් හොයා ගන්නවා නම් ඒකෙත් තියෙනවා යටම. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන අටම තියෙනවා ලොකු අන්වික්ෂයක් අරගෙන ටෙලස්කෝප් එකක් අරගෙන අඬුවකින් හරි යම් දෙයකින් අරගෙන බැලුවොත් පරීක්ෂා කර ඒකෙත් තියෙනවා අටම. ඒක තමයි සුද්ධාෂ්ටක කලාප කියන්නේ. කලාප කියන වචනේ අයින් කරන්න බෑ. සුද්ධාෂ්ටක කලාප. කලාප කියන්නේ සමූහයක්. දැන් අපි දන්නා වෙළඳ කලාපය. ඒතර වෙළඳ කලාපය කියන්නේ ඒ ආයතන සමූහයක් එතන තියෙනවා. අන්න ඒ වගේ තමයි මේ 8 සමූහයක් එකට එකතු වෙලා තමයි මේ 8 හදන්නේ. පඨවි ආපෝ තේජෝ ආයෝ වර්ණ ගන්ධ රස ඕජා. ඉරෙලියෙත් තියෙනවා, වාතයේත් තියෙනවා. මේ සෑම තැනකම තියෙනවා මේ. අන්න ඒ ධර්මතාවයේ ස්වභාවය මනසට අනුගත කරගන්න. ස්වභාවය මනසට අනුගත කරන්න. එහෙනම් කෙස් ගහක් පුළුවන් නම් 100කට කඩන්න 100කට පලන්න පුළුවන් නම් එයින් එක කොටසක් ගත්තත් ඒකෙත් තියෙනවටම. තේරෙනවද? ඒතරම් මේ ලෝකයේ ওই ධර්මතා 8 ඇතුව ලෝකේ ක්‍රියාත්මක කරන්න බෑ. අටේ සංකලනයක එකතුවක්. ওই ධර්මතා 8 එකතුවක් තියෙනවා. පැහැදිලිද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔව්. එකින් එකට වෙන් කරන්න බෑ. මේක පඨවි ධාතුව, මේක ආපෝ ධාතුව, මේක තේජෝ ධාතුව, මේක වායෝ ධාතුව, මේක වර්ණ. ඒක අපිට මනසින් වෙන් කරන්න පුළුවන්. හැබැයි මනසින් වෙන් කළාට යටම එකට තමයි ක්‍රියාත්මක වෙන්නේ. යටම එකට ක්‍රියාත්මක වෙන්නේ. පඨවි ධාතුව ගත්තොත් ඒකේ ආපෝ ධාතුවක් තියෙනවා, තේජෝ ධාතුවක් තියෙනවා, වායෝ ධාතුවක් තියෙනවා, වර්ණයක් තියෙනවා, ගන්ධයක් තියෙනවා, රසයක් තියෙනවා, ඕජාවක් තියෙනවා. ආපෝ ධාතුව ගත්තත් ඒත් ඒ විදිහමයි. පඨවි ධාතුවක් තියෙනවා, තේජෝ ධාතුවක් තියෙනවා, වායෝ ධාතුවක් තියෙනවා, වර්ණයක් තියෙනවා, ගන්ධයක් තියෙනවා, රසයක් තියෙනවා, පැතිරීමක් තියෙනවා. වෙන් කරන්න බෑ ඔක. ලෝකෙ කිසිම කෙනෙකුට ඔක වෙන් කරන්න බෑ. ඔයාට එකට ක්‍රියාත්මක වෙන්න. ඒකයි බුදුරජාණන් වහන්සේ දෙකකට කරුණු දෙකට බෙදුවේ. මොකද්ද කරුණු දෙක? නාදලනේ. ඒකට බෙදන්න බෑ. එන රූපේ කියන්නේ සුද්දස්ත කලාපේ. අනිත් එක සිත හා සිතුවිලි. ඒක නාමයට ඇතුළත් කරලා පෙන්නුවා. අනිත් ධර්මතා විශ්ේ ක්‍රියාත්මක කරන සියලු ධර්මතාවයන් රූපයට ඇතුළත් කරා. සුද්දාෂ්ට කලාපයට ඇතුළත් කරා. එහෙනම් හිරු එළියත් ඇතුළත් කරලා තියෙනවා. ආලෝකයත් ඇතුළත් කරලා තියෙනවා. ඕනම සියුම් ධර්මතාවයක් ගත්තොත් ඇතුළත් කරලා තියෙනවා. සුද්දාෂ්ට කලාපයට. කලාපය කියන්නේ සමූහයක්. එහෙනම් දුවිලි අංශුවක් ඇහැට පෙනෙන නොපෙනෙන දුවිලි අංශුවක් ගත්තත් ඒකේ તો 8ම තියෙනවා. අයින් කරන්න බෑ ඒක. අයින් වෙන්න බෑ. අයින් වෙන්නෙත් නෑ ලෝකේ.
වෙන් කළන්න පෙළන්න බෑ. හැබැයි වට එකට ක්‍රියාත්මකයි. ඒක මානසයට සහතික කරගන්න ඕනේ. මානසයට හොඳට අනුගත කරගන්න ඕනේ. පැහැදිලිද? කියපු කරුණ පැහැදිලිද? එහෙමයි ස්වාමීන් වහන්සේ. තව ප්‍රශ්න තියෙනවා නම් ස්වාමීන් වහන්සේගේ දේශනාව සම්බන්ධව ඉදිරිපත් කරන්න. නැද්ද? එහෙනම් තේරුම් ගත්තද? අවසරයි ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ. අත්තම ස්වාමීන් වහන්සේ දැන් දේශනා කළ පරිදි මගේ අත්දැකීම ස්වාමීන් වහන්සේ මම මේ පවසන්නේ ස්වාමීන් වහන්සේගේ මේ සතර සතිපට්ඨානය දේශනාව ඇසුරින් ස්වාමීන් වහන්සේ කිව්ව පරිදි මම නම් ස්වාමීන් වහන්සේ බොහෝ දුරට එදිනෙදා ජීවිතයේදීම තමයි මේ භාවනාව කරන්න බොහෝ උත්සාහ දරන්නේ. ඒ කියන්නේ පැයක් පැය භාගයක් ඉඳගෙන පරියන්කේ ඉඳගෙන කිරීම නෙමෙයි, ජීවත් වෙන හැම මොහොතකම වගේ අර සතියෙන් ඉඳලා ස්වාමීන් වහන්සේ කිව්වාගේ අරමුණු හිතට එනකොට අරමුණු ඇතිවීම නැතිවීම බලලා විනාශය බලලා ඒ කියන්නේ එතනින් අරමුණ නිසා අපිට වේදනාවක් ඇති වෙනවා නම් ඒ වේදනාව ඇතිවීම නැතිවීම බලනවා. ස්වාමීන් වහන්සේ ඉතින් මෙහෙමයි අපි එතකොට හැම වෙලාවෙම ඒක ක්‍රියාවේ යොදවන්න අමාරුයි. නමුත් ඒ අවස්ථාවන් වලදී පුළුවන් අත යෝනිසෝ මනසිකාරයේ ඉඳිනවා. නමුත් ඒක දිගටම කරගෙන යන්න අමාරුයි. සමහර විට ඒක මගහැරෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේ ඔක තමයි තියෙන ප්‍රායෝගිකව තියෙන ගැටලුව මට නම් ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ විදිහටම කරගෙන යන්න බාහිර ප්‍රශ්න වලින් මනස නිදහස් කරගන්න. දැන් ගිහි ජීවිතේ බැඳීම් තියෙනවා. ඉතින් ඒවා යුතුයකම් කොටස ඒ ආකාරයෙන් මනාකොට ඉෂ්ට සිද්ධ කරලා ඒවට අඩුපාඩුවක් නැතුව ඒ කරුණු ඒගොල්ලන්ට සලස්සලා දීලා තියෙනවා නම් ඒවා මනසින් අයින් කරගෙන තමන්ගේ අධ්‍යාත්මයේ තමන් උත්සාහවන්ත වෙන්න ඕනේ. ආයි ඒ බාහිර දේවල් නැවත මනසට ඔලුවට දාගත්තොත් මේකට කාලය මදි වෙනවා. වඩාත්ම ප්‍රයෝජනවත් වෙන්නේ මේ පරීක්ෂණය සඳහා වැඩි කාලයක් යොමු කරගන්න පුළුවන් නම් තමයි වඩාත්ම ප්‍රයෝජන. ඒකට කාලය හදා ගන්න ඕනේ. සමාජයේ ජීවත් වෙන්න ඕනේ. සමාජයේ යම් යම් දේවල් එනවා. එක එක දේවල් වලට සහසම්බන්ධ වෙන්න වෙනවා. සහභාගී වෙන්න වෙනවා. මංගල උත්සව, විවාහ උත්සව, යම් යම් වෙන උත්සව වලට ඒ වගේම යම් යම් දේවල් ඥාතීන්ගේ යම් යම් දේවල් වලට යන්න කරන්න වෙනවා. ඒ වගේම නිවසේ තියෙන ඒ අඩුපාඩු පිළිබඳව ඒවා නිරන්තරයෙන් ඒවා හොයා බලන්න ඒවා කරන්න ඕනේ. හැබැයි මේකට වැඩි කාලයක් ඒ පරීක්ෂණය සඳහා වැඩි කාලයක් වෙන් කරගන්න පුළුවන් නම් ඉක්මනින් ප්‍රතිඵල ලබන්න පුළුවන්. එහෙමයි හරියට. ඒකයි කියන්නේ. ඔව්. ඉක්මනින් ප්‍රතිඵල ලබන්න පුළුවන්. එහෙනම් දුර ඉතින් සම්මුතියත් එක්ක ජීවත් වෙන්නත් එපයි ස්වාමීන් වහන්සේ. සම්මුතියත් එක්ක ජීවිතයෙන් එකෙන් පිට පැනලා යන්න බෑ. සම්මුතියත් එක්ක යන්න ඕනේ. හැබැයි සිත දෙන්න ඕනේ. සතිය යෝනිසෝ මනසිකාරය. සියහා මනා නුවණ. සියහා මනා නුවණ. එහෙනම් සියහා මනා නුවණ තියෙන කෙනෙකුට උත්සව ශාලාව ගැටලුවක් වෙන්නේ නැහැ. මංගල උත්සවයේ එතනට ගියාට ගැටලුවක් වෙන්නේ නැහැ. විවාහ උත්සවයට ගියාට ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි මනස තියෙන ධර්මයේ තුල. හැබැයි එතනට ගිය යම් කිසි කෙනෙක් යම් ආස්වාදයක් සතුටක් සොම්නසක් ලැබලා නටලා කාලා බීලා විනෝද වෙලා එන්න කියලා නම් හිතාගෙන යන්නේ. අර ගෙදර ඉල භාවනා. එතකොට වෙන්නේ මොකද්ද? බෑ එහෙම බෑ. ඒවට යන්න එපා කියනවා. ඒ කියන්නේ මේ කියන්නේ යන්න සහභාගී වෙන්න. ඒක වෙන්න ඕනේ සමාජයේ. මොකද සමාජයත් එක්ක අපි ජීවත් වෙන්න ඕනේ. සම්මුතියෙන් අපි ජීවත් වෙන්න ඕනේ. හැබැයි අපේ සිත ගැන හරි අවධානය ඊගාව භවය තීරණය කරන්නේ. සිතේ හැසිරීමයි.
කයේ හැසිරීම නෙමෙයි. සිතේ හැසිරීම අනුව තමයි කය හැසිරෙන්නේ. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මනස තමයි සෑම දෙයකටම ප්‍රධාන. සෑම දෙයකටම මුල් වෙන්නේ මනස, සිත, විඥානය. ඒක නිසා අපි ඒ පිළිබඳව තමයි අවබෝධයෙන් ඉන්න ඕනේ. හොඳ සිහියෙන් ඉන්න ඕනේ, කල්පනාවෙන් ඉන්න ඕනේ. මෙයා කොහෙද යන්නේ? මෙයා මොනවද කරන්නේ? මෙයා මොනවද ඉල්ලන්නේ? මෙයා මොනවද බලාපොරොත්තු වෙන්නේ? මෙයා මොනවද මේ සුද්දාස්තක කලාපයට මොනවද මෙයා අන කරන්නේ? මොන කරන්න අන කරනවද මෙයා? ඒක අන කරන කෙනෙක් නෑ. මේ කෙනෙක් විදියට සෑම දෙයකටම අන කරනවා. දැන් වාඩි වෙන්න, දැන් නැගිටින්න, දැන් යන්න, දැන් වතුර ටිකක් බොන්න, දැන් කෑම කන්න. දැන් චිත්‍රපටියක් බලන්න. දැන් වත්ත සුද්ධ කරන්න. දැන් පැල කියා හිට. ඔක්කොටම සිතනේ මූලික වෙන්නේ. එයා අන කරනවා. එයාගේ කාර්යය තමයි අන කරන්නේ. හැබැයි එයාට අන කරන්න පුළුවන් වුණාට එයාට වැඩ කරන්න බෑ. ඒ තමයි ඒ සඳහා එයා ගන්නේ ආධාරයට. ඒතර සුද්දාස්තක කලාප තමයි වැඩ කරන්නේ. සතර මහා භූතය තමයි වැඩ කරන්නේ. හැබැයි සිතේ හැසිරීම අනුවනේ තමයි අනුයි සුද්දාස්තක කලාපේ හැසිරීම. එහෙනම් අපි වැඩි අවධානයකින් ඉන්න ඕනේ. කොහෙ ගියත් වැඩි අවධානයෙන් ඉන්න ඕනේ. කය ගැනද සිත ගැනද? සිත ගැනයි වැඩි අවධානයෙන් ඉන්න ඕනේ. මොකද යාගේ හැසිරීම තමයි ඊගා භවයේ තීරණය කරන්නේ. සෑම භවයකටම එන්න අපිට මඟ පෑදී කවුද? සිතේ හැසිරීම හැදී. කය හැසිරීම. පාප කර්ම කරගන්න, කය උපකාර කරගන්න සිතේ හැසිරීම නිසානේ. බොරුවක් කියන්නේ සිතක් පහළ වෙන්න ඕනේ. කේලමක් කියන්නේ සිතක් පහළ වෙන්න ඕනේ. ඒතරේන වචනේ හැසිරීම තීරණය කළේ එකක් සිත. කයේ හැසිරීම තීරණය කළේ එකක් සිත. එහෙනම් අපි කල්පනාවෙන් ඉන්න ඕනේ, සිහියෙන් ඉන්න ඕනේ. මන අවබෝධයෙන් ඉන්න ඕනේ සිත ගැන. හයි. යාගේ ප්‍රධානත්වයෙන් තමයි සෑම දෙයක්ම වෙන්නේ. ලෝකේ නිර්මාණය නිශ්චිත මුළු ලෝකෙම නිර්මාණය කළා තියෙන්නේ. විස්මිත දේවල් නිර්මාණය කළේ මිනිස්සුද? එහෙනම් සිත නේද ප්‍රධාන? එහෙනම් අපි කල්පනාවේ ඉන්න ඕනේ, අවධානයෙන් ඉන්න ඕනේ මොකක් ගැනද? සිත ගැන. එහෙනම් යන්න පුළුවන් ඕන දෙයක් යන්න ගැටලුවක් නැහැ. ඕන තැනක ඇවිදින්න පුළුවන්, රටවල් වුණත් යන්න පුළුවන්, කොහෙද යන්න පුළුවන් ගැටලුවක් නැහැ හැබැයි. හැබැයි නිරන්තරයෙන් අවධානයෙන් ඉන්න. මොකද මේ සිත බැහැර වෙන්න වෙලාවක් අපි දන්නේ නැහැ. ස්ථානයක් දන්නේ නැහැ. දිනයක් දන්නේ නැහැ. ආකාරයක් දන්නේ නැහැ. ශනේන් බැහැර වෙන එක චිත්තක්ෂණයෙන් බැහැර වෙනවා. එතකොට එක චිත්තක්ෂණයෙන් බැහැර වෙනවා නම් මෙයා අපි ඉන්න ඕනේ කොහොමද ඉන්න ඕනේ? උපාදානයක් නැතුව පුළුවන් නම් මනස ගන්න උපාදානයක් නැති තැනට ගැටලුවක් නැහැ. උපාදානයත් එක්කම නම් මනස ක්‍රියාත්මක වෙන්නේ. එතන ගැටලුවක්. පැහැදිලිද කියපේ? පැහැදිලි සවනහස හොඳට පැහැදිලි. එතන තමයි සවනහස ඉතින් අමාරුව තියෙන්නේ මේ සිත හසුරීම දුරට එන රාජකාරීත් සමග නේද සවනහස ඉතින් ඒක අනිවාර්යෙන්. ඒ හඳුන්නේ. ස්වර්ණාංශ එතකොට අනිත් ප්‍රශ්න තව ප්‍රශ්න තමයි ස්වර්ණාංශ අර මේ සිතත් සමග වේදනා කියන චෛතසිකය සිතත් සමගම ඇති වෙලා සිත සමගම නැති වෙනවානේ ස්වර්ණාංශ. එතකොට ඔය එතන පංච උපාදාන ස්කන්ධයම එකවරමනේ හැදෙන්නේ. එතකොට එතන ආයු කාලය එක තික්තක්ෂණයයි නේද ස්වර්ණාංශ? අර මොකද්ද එතකොට කිව්වේ අර පස්සේට තික්තක්ෂණ එකයි වේදනාවට එකයි විඥාණයට එකයි. ඒක තික්තක්ෂණ තුනක්ද එතන එකයි තික්තක්ෂණ තුනයි. තික්තක්ෂණ තුන වේදනාව කියන්නේ මේ චෛතසිකයක්, ස්පර්ශය කියන්නේ වෙන චෛතසිකයක්, විඥානය කියන්නේ වෙන චෛතසිකයක්. ඒ කියන්නේ චිත්තක්ෂණ තුනයි. විඥාණයට එක දීමට එක චිත්තක්ෂණයි. චෛතසික තුනක් වව. පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතේන්ද්‍රිය මානසිකාරය. ඒතර චෛතසික හතක් තියෙනවානේ. සබ්බචිත්ත සාධාරණ. එහෙයි අද. හතට එතකොට චිත්තක්ෂණ හතයි.
ඒතර චිත්තක්ෂණ 7ක් කියන්නේ ගොඩක් කාලයක් කියලා හිතන්නේ. නෑ ස්වාමීන් වහන්සේ හිතන්නවත් බෑ. ඉතින් ස්වාමීන් වහන්සේ හැබැයි සිතත් සමගම ඇති වෙලා සිතත් සමගම නැති වෙනවා නේද? එතකොට එහෙම හතකට යනවද? සිතත් සමග ඇති වෙලා සිතත් සමගම ඒ කියන්නේ සිත විඥානීය කියන එක ශරණයෙන් ඇති වෙලා නැති වෙනවා. ඒකට එක චිත්තක්ෂණයයි. ස්පර්ශයටත් එක චිත්තක්ෂණයයි. මොකද මේ දෙක නාම ධර්ම දෙකක්. ඒකතොර එක නාම ධර්මයකට තියෙන එක චිත්තක්ෂණයයි. වේදනාව කියන්නේ තවත් නාම ධර්මයක්. එහෙම. ඒතර විඥාන ස්පර්ශ වේදනා කියනකොට නාම ධර්ම තුනයි. ඒතර නාම රූප ධර්ම දෙකට චිත්තක්ෂණ 17යි. උපරිම 17යි. එහෙමයි. නැත්නම් ඊට අඩුව පවතින ඕන තරම් රූප තියෙනවා. උපරිම තමයි 17. ස්වාමීන් චිත්තක්ෂණයත් උපාද තිති භංග විෂය වගේ එකත් වර්ග වෙනවා නේද? ඔව්. නාම ධර්මයේ උපාද තිති භංග ගත්තොත් ඒක එකම අවස්ථාවයි. අරකට අවස්ථා තුනක් තියෙනවා. ඒක අර 17ක් පෙන්වන්න පුළුවන් නිසා 17ක් ගන්න නිසා ඒකට පෙන්නනවා මේ උපාද තිති භංග කියන අවස්ථා තුනක්. නමුත් ඉතින් ඒකත් ඊටම කෙටි කාලයක්. එහෙම. ඊටම උදේවැයි ඕක සම්පූර්ණ වේ උපාද තිති භංග කියන ඔය අවබෝධයත් ටික කාලයක් පවතින්නේ. උදේවැය ඥානිකාවට ආවට පස්සේ උපාද තිති භංග කියන ටිකත් අයින් වෙනවා. තිතිය කියලා ගන්නත් බෑ. උදේවැය. හට ගන්න ශනේ නැති වෙනවා. ඒතර ගන්න තියෙන දෙකයි. තිතියක් ගන්න බෑ. අතිශය වේගෙන් සිද්ධ වෙන්නේ. ඒන ක්‍රියාවලියක මේ තිතියක්, ඒ කියන්නේ තිතිය කියන්නේ පැවැත්මට කාලයක්. පෙන්වන්න? එහෙම. එහෙම පෙන්වන්න බෑ. අතිශය වේගෙන් සිදුවෙන ක්‍රියාවලිය. හරි? පැහැදිලි ස්වාමීන් වහන්සේ. පැහැදිලි ස්වාමීන් වහන්සේ බොහොම පිං. තව ප්‍රශ්න තියෙනවද? මම හිතන්නේ ස්වාමීන් වහන්සේ ප්‍රශ්න නැහැ. වහන්සේ අද පැය දෙකක පමණ කාලයක් ධර්ම දේශනා කළා. මේ ස්වාමීන් වහන්සේ බොහෝ වටිනා ධර්ම පරයයක් අද දේශනා කළේ. ඉතින් අපි වහන්සේට බොහෝ පින්වත් වේවා කුසලත් වේවා ප්‍රාර්ථනා කරනවා. අප ගැන බොහෝ අනුකම්පාවෙන් අපේ ධර්මයේ සාර්ථයෙන් දේශනා කර සසර දුකින් නිවනට දොරටු ඇරදෙන ඔබ වහන්සේට අජරාමර නිවන් සුවය මම ප්‍රාර්ථනා කරනවා අපු සර්වම වෙනුවෙන් ස්වාමීන් වහන්සේ. සදායි. ධර්ම දේශනාව සඳහා තියෙන උපන් දින සමරණ උපන් දින ආශිර්වාදයක් තියෙනවා. ඒ වගේම පුණ්‍යානුමෝදනාවකුත් තියෙනවා. ඉතින් මේ ධර්ම දේශනාව සඳහා ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ඉඳගෙන අපේ කාලිංග මහත්මයාය සමන්ති වඩුවාවල නෝන මහත්මිය ඇතුළු ඒ විශාල පිරිසක් මේකට සම්බන්ධ වෙනවා. ඉතින් ලතා වර්ණසූරිය, සුමිත් කුලරත්න, ඒ වගේම විශාල පිරිසක් මේකට සම්බන්ධ වෙනවා. අපි දන්නවා. ඉතින් උපන් දිනයක් තියෙනවා ලතා වර්ණසූරියගේ අද උපන් දිනේ. ඉතින් ඒ උපන් දිනයට මට පූජා කර ආරම්භ දුන්නා ධර්මාසනයක් හා ඒ සඳහා මේසයක්. මේ ලැප්ටොප් එක තියලා තියෙන්නේ මේසෙ උඩ. මම වාඩි වෙලා මෙච්චර වෙලා බණ කිව්වේ ධර්මාසනේ. ඉතින් එයාට ලොකු සතුටක් එයා මට ආරාධනා කළෙත් ඒකමයි හාමුදුරනේ වහන්සේ මේ පුංචි පුටුවකනේ ඔය වාඩි වෙලා බණ කරන්න. ඉතින් ධර්මාසනෙකුයි මේසෙකුයි. ඉතින් ඒ සඳහා ලංකාවේ තියෙන ලීබඩු ෂාප් එකට ඒගොල්ලන්ම කතා කරලා තෝරලා බලලා මම ගිහිල්ලා පරීක්ෂා කරලා බලලා ඉතින් ඒක තෝරලා දුන්නා. ඉතින් ඒකට මුදල් ලැබලා ඉතින් දැන් මේ අද බණ කිව්වේ පුටුවේ ධර්මාසනේ වාඩි වෙලා. ඉතින් යාට සතුටු වෙති අද උපන් දිනේ දවසේ. ඉතින් පළමුවෙන්ම අපි උපන් දිනේට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා ලතා වර්ණසූරිය මහත්මියට සුබ උපන් දිනයක් වේවා. තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. ඒ තුළින් යම් කරදර බාධක උපද්දර තියෙනවා ඒවා සියල්ල දුරු වේවා. ජීවිතේ යහපතක් වේවා, සතක් වේවා, සාන්තියක්ම වේවා, නිදුක් නිරෝගී සුවපත් භාවයේ තිර ජීවනය ලැබේවා. පිටා ඉක්මනින් වහ ධර්මයේම අවබෝධ වේවා කියලා සියලු දෙනාම සාදු කියනවා. ඒ වගේම පුණ්‍ය අනුමෝදනාවක් තියෙනවා පරලොස් සැපත්
වෙලා අද දිනට වසර 8ක් ගතවන සමන්ති ගුණරත්න යන අයගේ මෑණියන් වන දයාවතී වඩුවාවල මැතිණියට පින් අනුමෝදන් කරන්න. ඉතින් මීට වසර 8කට පෙර පරලොව සැපත් වන තමන්ගේ ආදරණීය මෑණියන් කරනවා. එමුනා මේ රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියින් මීට වසර 8කට පෙර පරලොව සැපත් වුණු දයාවතී වඩුවාවල යන මැතිණියට මේ උතුම් පුණ්‍ය ශක්තියින් අනුමෝදන් කරනවා. යම් හේතුවකින් තවමත් පින් බලාපොරොත්තු වෙන තැනක ඉන්නවා නම් මේ උතුම් පුණ්‍ය ශක්තිය අනුමෝදන් වීමෙන් මේ මොහොතේම ඒින්නත් මිදේවා සැපෙන් සැපයටපත් වේවා ඊට ඉක්මන් භවයකදී උතුම් නිවනින්ම සැනසෙත්වා කියලා සාදු කියලා පින්නමු. සාදු සියලු දෙනාගේම ඥාතීන් සිහිපත් කරගෙනත් ඉදම් මේ ඥාතීනං හෝතු කියන ගාථාවන් කියන්නේ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අපි දෙවියන්ටත් පින් දෙමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශන. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු ත්වං සදාති. අවසාන වශයෙන් රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියින් ඔබ අප සෑම දිනාටම ඊට ඉක්මනින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මේ රැස් කරගත් උතුම් පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු සාදු සාදු. සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වතාපචායිනෝ චත්‍රෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිච්ඡතු. සාදු සාදු සාදු. ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දම් පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතම් පටිපාටියා සද්දා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු. සුඛේ හෝතු නිබ්බාන පච්චා හෝතු සෝපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා. සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේට පුණ්‍ය අනුමෝදනාව සමන්ති කියන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. පින්වත් සියලු දෙනාටම සදා වන්දනීය පූජනීය නම කියන්න අවසරයි. පූජනීය තපෝවනයේ රතන ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය වේවා. අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් සහ ඊ타මත් කරුණාවෙන් මෙම ගැඹුරු දහම් කරුණු අප සියලු දෙනාටම වැටහෙන පරිදි සරලව දේශනා කරන ඔබ වහන්සේට පාදාපි වන්දනා කරමි. මෙම උතුම් ශාසනික මෙහෙවර চিරාත් කාලයක් පහසුවෙන් කරගෙන යාමට ඔබ වහන්සේට අවශ්‍ය නිදුක් නිරෝගී කායික මානසික සුවපත් භාවය ලැබේවායි අප සියලු දෙනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු. ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණාවබෝධය ලැබීමට මෙම ධර්ම දාණය මහා කුසලය හේතු වාසනා වේවා. තවද ඔබ වහන්සේව මෙලොවට බිහි කර ශාසනයට දායාද කළ දෙමාපියන් වහන්සේලාට සහ ඔබ වහන්සේගේ ගුරු දේවෝත්තමයන් වහන්සේලාට මෙම ධර්ම දානයේ කුසලය අනුමෝදන් වේවා. මෙම ධර්ම මණ්ඩපයේ දේශනාවෙන් පටිගත කර අන්තර්ජාලයට නිකුත් කර එය බොහෝ දෙනෙකුට ශ්‍රවණය කිරීමට සලස්වන කල්යාණ මිත්‍ර නාමල් ප්‍රේමරත්න මහතාටත් එම පවුලේ සියලු දෙනාටමත් මෙම ධර්ම දානමය කුසලයේ නිවන් මාර්ගය පූර්ණ කර ගැනීමට හේතු වාසනා වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු. තවද මෙම ධර්ම දේශනාවට සම්බන්ධ වූ පින්වත් සියලු දෙනා ඇතුළු ලෝවාසී සියලු සත්වයන්ට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. සුඛේ හෝතු නිබ්බාන පච්චා හෝතු සෝපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.